අපි මේ වීඩියෝ එකෙන් ගමන් කරන දෙවෙනි පාඩමේ අපහු වීඩියෝ එකට පාඩම් කොටසකට අද අපි කලින් කරා කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන ලැක්ටික් අම්ල කියන්නේ ජීවීන්ගේ ප්‍රධාන කාබනික සංයෝග. ඊට කලින් තියෙනවා ජලය. පාඩම පිළිවෙලට දැන් අනුපිළිවෙලට යන්නේ ගමන් කරන්නේ. මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ මේ දෙවෙනි පාඩමේ තියෙන වැදගත් කොටසක් වන අන්වීක්ෂ හා සෛලීය පදනම ගැන කතා කරන්න. ඒක ලොකු කොටසක් නෙමෙයි පොඩි කොටසක්. හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. නමුත් ඒක අර එහෙම උඩින් පල්ලෙන් බලන්න එපා. එහෙම බලලා MCQ එකක් වගේ කරගන්න කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මේකේ තියෙන කරුණු ගැන හොඳ අවබෝධයක්, පැහැදිලි අවබෝධයක් තියාගන්න ඕනේ. අන්වීක්ෂ ගැන ඊට පස්සේ සෛලීය පදනම කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් ඒක මුලින්ම මුල් කොටස විදිහට අපි ගන්නෙ අන්වීක්ෂ කියන කොටස සම්පූර්ණ කරලා ඉන්න. මොකද්ද අන්වීක්ෂයක් කියලා කියන්නේ? අන්වීක්ෂයක් කියලා කියන්නේ අපිට පියවියසින් බලා ගන්න බැරි දේවල්. සුද්ධ ජීවීන් වගේ වමාංශු සුද්ධ ජීවීන් විතරක් නෙමෙයි ජීවීම දේවල් නෙමෙයි වෙනත් අජීවී ද්‍රව්‍ය වල උනත් ව්‍යුහය අපිට පේන්නේ නැති ව්‍යුහය බලා ගන්න අපි භාවිතා කරන උපකරණයක් තමයි අන්වීක්ෂය කියන්නේ. ප්‍රධාන වශයෙන් අන්වීක්ෂය කියන්නේ පියවියසින් දැකිය නොහැකි වස්තු නිරීක්ෂණය සඳහා අපි කෘත්‍රිමව හදපු උපකරණයක්. මොනව භාවිතා කරලාද අන්වීක්ෂයක් අපි හදන්නේ ප්‍රධාන වශයෙන්? කාච. ඔයගොල්ලෝ භෞතික විද්‍යාවෙම ඉගෙන ගන්න ඕනේ වීදුරු කාච භාවිතා කරලා ප්‍රධාන වශයෙන් සාමාන්‍යයෙන් අපි භාවිතා කරන අන්වීක්ෂය හදන්නේ. අන්වීක්ෂ ප්‍රධාන වශයෙන් වර්ග තියෙනවා දෙකක්. අන්වීක්ෂ වර්ග දෙකක් තියෙනවා. එකක් ආලෝක අන්වීක්ෂය අනික ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. මෙන්න මේ දෙක ගැන අපි හොඳට පැහැදිලි කරගන්න ඕනේ. මේකේ ප්‍රධාන මේ පාඩම් කොටසේ ඔයගොල්ලන්ට මූලික දේවල් ටිකක් දාලා තියෙනවා අන්වීක්ෂය ගැන. ඒතකොට ජීව විද්‍යාව කරන ශිෂ්‍යයෙක් විදිහට ඔයගොල්ලෝ අන්වීක්ෂය ගැන ඒකේ කොහොමද ආලෝක කිරණ ගමන් කරන හැටි ඒවා භෞතික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ. ජීව විද්‍යාවෙන් බලාපොරොත්තු වෙන්නේ දල අවබෝධයක් විතරයි. අන්වීක්ෂ ගැන දල අවබෝධයක් විතරයි. ආලෝක අන්වීක්ෂයට මුලින් ගියයින් පස්සේ ආලෝක අන්වීක්ෂයෙන් වෙන්නේ මොකද්ද? සරලවම ආලෝක අන්වීක්ෂයෙන් වෙන දේ දැන් ඔයගොල්ලෝ දන්නවා අපි ඕනෙම වස්තුවක් ගත්තාම ඒ වස්තුව ආලෝක කිරණ විහිදවනවා. කියන්නේ මොකක්ද මේ ආලෝක කිරණ වෙන කතාවක් දන්නවා? ප්‍රභා සංශ්ලේෂණයෙම අපිට ඔක හම්බ වෙනවා පොඩ්ඩක් කතා කරන්නත්. ඒ කියන්නේ ඕනෑම පරමාණුවකින් ලබා ගන්න ආලෝකයේ තරංගායාම විශේෂයක් තියෙනවා. ආලෝකයේ තරංගායාම විශේෂයක් තියෙනවා. බොහෝ පරමාණු වලට තමන් වැඩිපුර ලබා ගන්න. වැඩිපුර අවශෝෂණය කරනවා. එහෙම අවශෝෂණය නොකරන ඒවා යා අයින් කරලා දානවා. පරාවර්තනය කරනවා. ඒ උදාහරණයක් විදිහට අපි කියමුකෝ පත්‍රයක් කියලා. ශාක පත්‍රයක්. පත්‍ර දන්නවනේ ගස්වල තියෙන්නේ. මේකට ආලෝක කිරණ වැටුණායින් පස්සේ මෙයා ආලෝක කිරණ වලින් කැමති තරංගායාම කීපයක් තියෙනවා ලබා ගන්න. ඊටු ඒවා එයා පරාවර්තනය කරනවා. දැන් ආලෝකය කියපුවම ඔයගොල්ලෝ දන්නවා ඒකේ තරංගායාම විවිධ ඒවට බෙදෙනවා. අර ප්‍රිස්මයක් තුලින් වගේ පාට බලන්නේ අපි. නිල්, කොළ, රතු එහෙම කියලා පාට කිහිපයක එකතුවන්නේ සුදු ආලෝකය කියලා ලැබෙන්නේ. ඒතකොට ඒ ආලෝකයෙන් කිහිපයක් මෙයා ලබා ගන්නවා. අනිත් අය පිටත් කරලා දානවා. ඒ අනුව එහෙම පිට කරන නැත්නම් පරාවර්තනය කරන ආලෝකය තමයි අපිට ඇහැට පේන්නේ. අපි පිටින් ඉඳන් බලපුවම අපිට පේන්නේ ඒ ආලෝකය. ඒ ආලෝකය කියන්නේ එයා පරාවර්තනය කරන, අවශෝෂණය කරන ටික නෙවෙයි පරාවර්තනය කරන ටික. එතකොට අපි මෙහෙම යම් අංශුවක් අංශුවක් තියලා දැන් අන්වීක්ෂයකින් බලන්න යනකොට එයා කරන්නේත් ඒකම තමයි. එයා ලබා ගන්න යම්කිසි ආලෝක කිරණ කීපයක් තියෙනවා. ආලෝකේ තරංගායාම කීපයක්. ඊට පස්සේ සමහරක් ඒවට එයා කැමති නැහැ. ඒ ආලෝකය පිට කරනවා. අන්නේ පිට කරන ටික අපිට පේනවා. ඒතකොට පිට කරන්නේ ආලෝක කිරණ විදිහටනේ. ආලෝක කිරණ විදිහට එයා පිට කරනවා. පරාවර්තනය කරනවා. අවශ්‍ය ටික ලබා ගත්ත අනිත් ටික පිට කරා. ඒක පරමාණු වල ස්වභාවය. අන්නේ පිට කරන ආලෝකය අපි ලබා ගන්නවා කාචයක් මතට. මේ විදිහට පිට කරන ආලෝකය. කිරණ දෙකද පිට කරන්නේ මේ දෙකක් කියන්නේ දෙකද පිට කරන්නේ නැහැ. මෙයා හැම පැත්තටම විහිදවනවා ආලෝකය.
හරි පිට කරනවා කියන්නේ එහෙමනේ ඒකේ දිශාවක් එහෙම අපිට දක්වන්න බෑ. නමුත් අපි ලබා ගන්න මේ කියන දෙක. හරි අනිත ඔක්කොම අපිට ලබා ගන්න බෑනේ වට කරේ. කාචයට මේ ටික ලබා ගන්න. ඒතර මේකෙන් දෙකක් විතරක් නෙමෙයි මෙතන තව ඔහොම එනවා. හරි. ඒ භෞතික විද්‍යාවත් ඔයගොල්ලෝ දන්නවනේ. හරි. ඒතර මෙහෙම යම් වස්තුවකින් ලැබෙන ආලෝක කිරණ අපි කාචයකට අරගෙන ඒක යම් කිසි විදියකින් විශාලනයක් සිද්ධ වෙනවා. ඒතර ප්‍රතිබිම්බය හැදෙනකොට ඒකේ සාමාන්‍ය විශාල ප්‍රතිබිම්බයක් අපි බලන වස්තුවේ සත්‍ය ප්‍රමාණයට වඩා විශාල කීපවරක් ගුණයක් විදිහට එනවා. ඒතර අර කිරණ සටහනෙම ඔයගොල්ලෝ අඳිනකොට දන්නවා මේක. සමහරක් අවස්ථාවල අපිට හම්බ වෙනවා ටිකක් මෙහෙම ප්‍රතිබිම්බය මේ විදිහ නම් කිරණ සටහනෙන් දැන් පස්සේ ඒකේ ප්‍රතිබිම්බය කොහේරි නිර්මාණය වෙනවා මේ විදිහට. මෙම අවස්ථාවක ඔයගලන්ට හම්බ වෙනවා ඇති ඔය උත්තර කාච වලින් කිරණ සටහනෙම අඳිනකොට. මෙයා මෙහෙම මෙයා මෙහෙම. එතකොට ඒ අවස්ථාව අපිට පාවිච්චි කරන්න පුළුවන් අන්වීක්ෂයක් විදිහට. ඒක තමයි සරලම අන්වීක්ෂ වල තියෙන මූල ධර්මය. එතකොට මේ අන්වීක්ෂ ගැන කතා කරනකොට අපිට තව තියෙනවා දැනගන්න ටිකක් වැදගත් කාරණා කීපයක්. හරි. මේක තමයි සරලම දේ. අර මෙන්න මේ විදිහට තනි කාචයක්. තනි කාචයක් පමණක් භාවිත කරලා තියෙන අන්වීක්ෂ අපි නම් කරනවා සරල අන්වීක්ෂ කියලා. කාච දෙකක් බොහෝ විට දෙකක් හෝ කිහිපයක් එකතු කරලා හදලා තියෙන අන්වීක්ෂ අපි කියනවා සංයුක්ත අන්වීක්ෂ කියලා. දැන් මේක පැහැදිලිනේ. වෙන්නේ මොකද්ද කියන එක? ආලෝකය විමෝචනය කරන ආලෝක කිරණ ඒකෙන් ලබාගෙන නැත්නම් කාචය මතට වැටුණාන් පස්සේ යා ඒක විශාලනය කිරීමක් තමයි අන්වීක්ෂයේ සරල සංසිද්ධිය. ආලෝක අන්වීක්ෂ ගත්තයින් පස්සේ ආලෝක අන්වීක්ෂ වල තියෙනවා වර්ග දෙකක් ප්‍රධාන වශයෙන්. තවදුරටත් අපිට බෙදන්න පුළුවන්. එකක් අර මම මෙතන ඇඳ එක වගේ තනි කාචයක් තියෙන සරල අන්වීක්ෂ. ඔයගොල්ලෝ ඒකට වෙන නමක් කියනවා අත් කාචය. අර රාස් පරීක්ෂකයෝම අරගෙන අත් කාචය වුණ ඒක. අනික තමයි සංයුක්ත අන්වීක්ෂය. සංයුක්ත අන්වීක්ෂය තමයි විද්‍යාගාරවල ඒ වගේම ගොඩාක් අද වෙනකොට අපිට ප්‍රයෝජන විශාල ප්‍රයෝජන ප්‍රමාණයක් අපි ලබා ගන්න උපකරණයක් තමයි සංයුක්ත අන්වීක්ෂය කියන්නේ. විශේෂයෙන් වෛද්‍ය විද්‍යාව වගේ කටයුතු වලදී ඊට පස්සේ අධ්‍යයන ඔයගොල්ලන්ගේ දැන් ඉස්කෝල වල ලැබ් වල මේක තමයි තියෙන්නේ. හරි. ඊට එහා ඒවා ද ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයම තියෙනවා ඉස්කෝලේ නෑනේ. ඒවා ගොඩක් මිලාදිකයි සංකීර්ණයි එහෙම. නමුත් සරල සංයුක්ත අන්වීක්ෂය එහෙම නෑ. මිලාදිකත් නෑ ලොකුවට. දැන් ඔය මේ සයන්ටිෆික් බඩු තියෙන කඩවල මේව ගන්නත් තියෙනවා. හරි. ඒතකොට එහෙම මිලාදික නෑ. භාවිතයත් පහසුයි. ඒතකොට ඒ නිසා මේ වෑන් ගොඩක් ප්‍රයෝජන අපි ලබා ගන්නවා. සංයුක්ත අන්වීක්ෂය ගැන කතා කරනකොට සංයුක්ත අන්වීක්ෂයක තියෙනවා අපි දැනගත යුතු සංයුක්ත අන්වීක්ෂය විතර නෙමෙයි සරල අන්වීක්ෂයකටත් ඒක අදාළයි. මේ වගේ යම් දේවල් කිහිපයක්. පළවෙනි එක තමයි විශාලනය. අන්වීක්ෂයක විශාලනය කියන එක අපිට හරි වැදගත් මේ මිනුමක් වෙනවා. කොච්චර ප්‍රමාණයක් අන්වීක්ෂයක් අපි ලබා ගන්න කඩෙන් ගන්නවා කියලා හිතන්නකෝ. ඒතකොට අනිවාර්යෙන් ඔයාලා හොයලා බලන්න ඕන දෙයක් තමයි මේක කොච්චර ප්‍රමාණයක් විශාලනය වෙනවද කියලා. දැන් එන ලොකු ගානකට සංයුක්ත අන්වීක්ෂයක් තියෙන්න පුළුවන් වස්තුව වගේ 100 ගුණයක් හැබැයි විශාල වෙන්නේ. ඒක වැඩක් නෑනේ. අපිට ලොකු එකෙන් මේ පරාසයක් දකින්න හම්බෙන්නේ අපේ PV යට වඩා පොඩ්ඩක් ලොකු වෙලා පේනවා. නමුත් ඒක වැඩ ඇත්තට ප්‍රයෝජනයක් නෑ අපිට සෛලයක් බලා ගන්න නේද? න්‍යෂ්ටියක් බලා ගන්න, සෛලයක තියෙන කොටස් බලා ගන්න අපිට හැකියාවක් වෙන්නේ නැහැ. එහෙම අඩු විශාලනයක් තියෙන එකකින්. ඒ නිසා ඔයගොල්ලෝ ඒ ගැන අවධානය ගන්න ඕනේ. විශාලනය කොච්චරද? මැග්නිෆිකේෂන් එක කොච්චරද කියන එක. එහෙනම් විශාලනය කිව්වහම මේක එන්න පුළුවන්. විශාලනය යන කුමක්ද කියලා. අපිට තියෙන්න ඕන අත්දැකීමක් නේ. හැමදාම වගේ නෝට් එකක් මේකට හදා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒ හදා ගන්න විදිහේ ගයිඩ් එකක් තමයි මම දෙන්නේ මේ වීඩියෝ එකේ. ඒ නිසා මම හැමතිස්සෙම කියන්නේ මේකට ඔයගොල්ලෝ නිකම්ම බලන්න එපා නෝට් එකක් හදන්න. නෝට් එකක් හදපුවම මේක වැඩි වෙන්නේ නැහැ. එකක් ෂෝට් නෝට් එකක් විදිහට එක භාවිතා කරන්න පුළුවන්. නැත්නම් පාඩම් කරන නෝට් එකට අවශ්‍ය සියලුම කරුණු ටික මම උත්සාහ කරනවා මේ වීඩියෝ එකෙන් කියන්න. හරි. එතකොට විශාලනය කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපි කියන්නේ මෙහෙමයි. ප්‍රතිබිම්බයේ තරම සාමාන්‍ය ප්‍රතිබිම්බයක ප්‍රමාණය. හරි. ප්‍රතිබිම්බයේ ප්‍රමාණය ඊට පස්සේ වස්තුවේ ප්‍රමාණයට දරන අනුපාතය. වස්තුවේ සත්‍ය ප්‍රමාණයට. හරි. ඒ සත්‍ය කියන වචනේත් අඩංගු කරන්න. විශාලනය යන කුමක්ද කියලා අහුවොත් ප්‍රතිබිම්බයේ ප්‍රමාණය වස්තුවේ ප්‍රමාණයට දරන අනුපාතය තමයි විශාලනය කියලා කියන්නේ.
ලේසියෙන් අමාරුවක් නැහැ. ඒක ප්‍රතිබිම්බයේ ප්‍රමාණය. දැන් අර මම මෙහෙම රූප සටහනක් කියන්නේ මුලින්. කොහොම? මෙතන වස්තුව තියෙනවා. ඒ වගේ මෙන්න මෙහෙම අපිට ප්‍රතිබිම්බය හම්බ වෙනවා. ඒක දල වශයෙන් අපිට ගන්න පුළුවන් ඒකකයක් විදිහට අරගෙන මේකේ ප්‍රමාණය අපි එකක් කියලා ගත්තොත් මෙතන ප්‍රමාණය කීයද 4ක් වගේනේ නේද? මෙයාගේ වගේ 4 ගුණයක් වගේ මෙයා විශාලයලා දල වශයෙන්. ඒ අනුව ප්‍රතිබිම්බයේ ප්‍රමාණය අපිට කියන්න පුළුවන් 4යි කියලා එතෙන්දී වස්තුවේ ප්‍රමාණය 1යි. ඒ අනුව මේ අන්වීක්ෂයේ විශාලණය කොච්චරයිද? 4යි. තියෙන ප්‍රමාණය වගේ 4 ගුණයක් එයා විශාල කරලා පෙන්නනවා. හරි. එතකොට මෙන්න මේ தත්ත්වය අපිට වැදගත් වෙනවා අන්වීක්ෂය ගැන කතා. පළවෙනි එක ඒක විශාලණය කොහොමද කියන්නේ? දෙවෙනි එක තමයි විශාලණයට පස්සේ විභේදනය. විභේදනය. විභේදනය කියන්නේ මෙහෙම දෙයක්. දැන් විශාලණය හරිනේ. ඊළඟට විභේදනය කියලා කියන්නේ යම් ලක්ෂ දෙකක්. හරිද? ලක්ෂ දෙකක් නෙමෙයි. සරලී ගණන නෙමෙයි කියන්නේ ලක්ෂය. හරි. ඔයගොල්ලෝ ලක්ෂය කියලා කියනවනේ ගණන් වල. ලක්ෂ දෙකක් වෙන් කර හඳුනා ගැනීම සඳහා එම ලක්ෂ දෙක අතර පැවතිය යුතු අවම දුර. මොකද කිව්වේ ලක්ෂ දෙකක්. යම් ලක්ෂ දෙකක් පැහැදිලිව වෙන් කර හඳුනා ගැනීම සඳහා. හරි. දෙකක් පැහැදිලිව වෙන් කර හඳුනා ගැනීම සඳහා එම ලක්ෂ දෙක අතර තිබිය යුතු අවම දුර. මෙන්න මේ විදිහට තමයි අපි විභේදනයේ අර්ථ දක්වන්නේ. මොකක්ද එතකොට මේකෙන් කියන්නේ? ඒක ටිකක් පැහැදිලි කරගත්තොත් දැන් මම මෙතන අඳිනවා බෝඩ් එකේ 32. මේ පෑනෙන් මම 32ක් තියෙනවා. ලක්ෂ දෙකක්නේ. 32ක් කියන්නේ ලක්ෂයක් කියලා ගත්තොත් හරි. ඔන්න එක තිතක් තියෙනවා මම ටික පේන්න තිත නේ ටිකක් අඳිනවා බෝලේ වගේ හරි නැත්නම් මේව තිබ්බට පේන්නේ නැහැ නේ. ඔහොම ඊට පස්සේ මෙතනින් තව එකක් අඳිනවා. එකම ප්‍රමාණය 32 ලක්ෂ දෙකක්. ඔන්න තියෙනවා ලක්ෂ දෙක. මෙතන එක මෙතන දෙක. දැන් ඔයාලට මේක පේනවා ඇති ලක්ෂ දෙකක් කියලා. මම ආපහු ලක්ෂ දෙකක් අඳිනවා. මේ මොමෙන්ද ආයි ලක්ෂ දෙකක්. දැන් ඕගොල්ලන්ට පේනවද මෙතන ලක්ෂ දෙකක් කියලා? සමහර අයට මේක තනි ලක්ෂයක් කියලා පේන්න පුළුවන්. මෙතන පැහැදිලිව අපිට පේනවා වෙන් වෙලා පේනවා. එහෙනම් අපි විභේදනය කියලා කියන්නේ මෙන්න මේ වගේ මිනුමක්. ඒ කියන්නේ කොහේ හරි තියෙන ලක්ෂ දෙකක් අපිට වෙන් කර හඳුනා ගැනීමට ඒ දෙක අතර තියෙන ඕනේ අවම දුර ප්‍රමාණය. දැන් මම මේ ඇඳ ලක්ෂ ඒ දෙකට සාපේක්ෂව එයාලා ටිකක් ලොකුවට මම යන්නේ. එහෙනම් එයාලා ලක්ෂ දෙකක් කියලා පේන්න නම් අඩුම ගන්න මෙන්න මේ වගේවත් තියෙන්න ඕනේ නේද? මෙන්න මේ දුර මෙන්න මේ චූටි දුර ප්‍රමාණය අපිට පුළුවන් මේ ලක්ෂ දෙකට අදාළව විභේදනය කියලා ගන්න. ඔතෙන්දි ගන්න ගොඩක් සියුම් තැනක්නේ. ඒතර ඔයාලට පෑනෙන් 30ක් තියෙන තැන 32ක් තියෙන එක අඳුරා ගන්න පුළුවන් වෙන්න ඕනේ පැහැදිලිව දෙකක් කියලා එක. ඒකට දැන් ඒකෙදි අන්වීක්ෂ වලට මේ කතාව වෙනවා කොහොමද? අන්වීක්ෂ වලින් අපිට දැන් මෙතන මෙහෙම දෙකක් කියලා පෙවුනට සමහරක් වෙලාවට පැහැදිලිව අන්වීක්ෂයෙන් බලපුවම මේක වෙන් වෙලා පේනවා හොඳට මෙතන ලොකු දුරක් තියෙනවා හා සමානව. හරි. ඒක ගොඩක් වෙලාවට එනවා දැන් රෙදි උදාහරණයක් විදිහට රෙදි අපිට පේන්නේ නැහනේ හිල් ඇඳන් යන දිනේ එහෙම පේන්නොත් මාරවැඩ වෙන්නේ. රෙද්දක් මේව ගත්තාම අපිට මේක තනි ෂීට් එකක් එහෙම වගේනේ පේන ස්තරයක් විදිහට පේනවා. නමුත් ඔක අන්වීක්ෂයෙන් බලපුවම අන්වීක්ෂයෙන් පේන්නේ මෙන්න මේ වගේ ස්වභාවයකට. දැලක් වගේ හරි. මාළු දැලක් වගේ පේන්නේ අපේ ඇඳුමක් බැලුවොත්. ඒ මොකද එහෙම වෙලා තියෙන්නේ? අරකේ තියෙන නූල් සම්බන්ධ වෙලා තියෙන හැටි අපිට ඒක වෙන් වෙලා පේන්නේ නැහැ සිදුරු වගේ. නමුත් ඇත්තටම එතන ඉඩකඩක් ස්පේස් එකක් තියෙනවා. ලොකු කරන්න. හරි. ඒක කෙනෙකුට අන්වීක්ෂ වගේ සංයුක්ත අන්වීක්ෂ වගේ ඇස් තියෙනවා නම් ඇඳුම් ඇඳලා වැඩක් නැහැ නේද? ඒ ඉතින් අර හැම පේනකොට වැඩක් නැහැ නේ. ඔව්. එතකොට අන්න ඒකයි විභේදනය කියලා කියන්නේ. හරි. ඒතර අන්වීක්ෂයට ඒ හැකියාව වැඩිපුර තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා
අපි පාවිච්චි කරන සංයුක්ත අන්වීක්ෂයක සාමාන්‍ය වෙන් කිරීම 0.2 මයික්‍රෝමීටර කියලා. මයික්‍රෝමීටර කියන්නේ 10 ඍණ 6. හරි. මෙන්න මේ වගේ දුර ප්‍රමාණයක්. හිතන්න ගොඩාක් පොඩි. අපේ ඇහි කීයද? අපේ ඇහි අපිට ගන්න පුළුවන් අන්වීක්ෂයක් කියලා වුණා. ඒකේ තියෙන කාචයක්නේ. එයාගේ අගය 0.1 මිලිමීටර. කියන අපිට යම් තැනක මෙන්න මේ වගේ තියෙනවා නම් අපිට පුළුවන් එක ලක්ෂ 2ක් කියලා වෙන් කරගන්න. මේ මම 32ක් තියෙනවා. ඒ දෙක අතර දුර හරි. එක ළඟ වගේ 32ක් තියෙනවා. ඔහොම 32ක් තියෙනවා. ඒක මට විතරයි පේන්නේ. ඔයගලන්ට පේන්නේ නැතුව ඇති. හරි. දැන් මේ වගේ අවස්ථාවක් හිතන්නකො. එතකොට එක ළඟ තියෙන 32ක් කියලා අපිට වෙන් කරගන්න 0.1 පරතරයක් හරි තියෙනවා නම් ඒ ප්‍රමාණවත්. ඊට අතරුනොත් අපිට බැරුව වෙනවා ඒක එක ළඟ තියෙන ලක්ෂ 2ක් කියලා අඳුරගන්න. මේ තියෙන අපේ ඇස්සේ මෙන්න මේ අගයන් ඔයාලට වැදගත් වෙයි විශේෂයෙන් මේ 0.2ේම පැහැදිලිව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අන්වීක්ෂයක් ගැන කතා කරනකොට. ඊට පස්සේ මේ විශාලනය ගැන මම කිව්වේ නෑ. විශාලනය කිව්වේ ප්‍රතිබිම්බ ප්‍රමාණයට වස්තු ප්‍රමාණය දරන අනුපාතයනේ. ඒකෙදි සාමාන්‍යයෙන් සංයුක්ත අන්වීක්ෂයක නැත්නම් ආලෝක අන්වීක්ෂයක 1000ක් විශාලනයේ වස්තුවේ වගේ 10 ගුණයක් විශාල වෙනවා කියලා කියනවා. ඔය දේවල් ටික ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම දෙයක්. දැන් සංයුක්ත අන්වීක්ෂය මෙහෙම දැන් මේ දෙක හරිනේ විශාලනය විභේදනය. ඒ දෙක පැහැදිලි. අර්ථ දෙකම පැහැදිලි. මොකක් හරි ප්‍රශ්නයක් ආවත් ඕගොල්ලන්ට කරගන්න දැනුම තියෙනවා. දැන් මෙහෙම ගත්තාම සංයුක්ත අන්වීක්ෂයකින් වෙන දේ අපි කතා කරා කලින් සරල අන්වීක්ෂයකින් වෙන දේ සංයුක්ත අන්වීක්ෂයක් කියපුවම ඔයගොල්ලෝ දන්නවා කාච දෙකක් තියෙනවා. මම මේකේ ප්‍රැක්ටිකල් වීඩියෝ එකට දානවා සංයුක්ත අන්වීක්ෂය කොටස් නම් කිරීම ඒකෙන් කරන ඒ පරීක්ෂණ ටිකක් මම ප්‍රැක්ටිකල් වීඩියෝ එකට ඇතුළත් කරනවා. ඒ නිසා ලොකු විස්තරයක් මෙතෙන්දි කරන්න යන්නේ නැහැ. කෙසේ හෝ අපි ඇහැ තියෙන එකට අපි කියන්නේ උපනෙත කියලා. මොන නෙතද? උපනෙත. ඊට පස්සේ වස්තුව අසල තියෙන කාචයට අපි කියනවා අවනෙත. ඔය විදිහට කාච දෙකකින් සමන්විතයි ආලෝක අන්වීක්ෂයක් ගත්තාම සාමාන්‍යයෙන්. එතකොට මේකෙදි වෙන්නේ මුලින්ම අපි අවනත ගාව තියෙනවා නම් වස්තුවක් එයාගෙන් කිරණ ඇවිල්ලා එයා ප්‍රතිබිම්බයක් හදනවා ඊට වඩා ටිකක් විශාලයි. කවුද? අවනත. මෙහෙම කිරණ එනවා. ඒ කිරණ දෙක ගිහිල්ලා මෙයාගේ ප්‍රතිබිම්බය මෙහෙම හැදෙනවා. ඊට පස්සේ ඒ ප්‍රතිබිම්බය උපනෙතට වස්තුවක් විදිහට ක්‍රියා කරනවා. ඒ කාච දෙකක්නේ. මෙතනින් එන ප්‍රතිබිම්බය එතකොට මෙයා වස්තුව මෙයාගෙන් හැදෙනවා ප්‍රතිබිම්බයක්. මෙයා නෙමෙයි. හරිද? මෙයාට අදාළ අවශ්‍ය ප්‍රතිබිම්බය හදාගන්න කිරණ දෙන්නේ මෙයා නෙමෙයි මෙයා. ප්‍රතිබිම්බය යාට වස්තුවක් විදිහට ක්‍රියා කරලා එතනින් හදනවා අපහු ඊටත් වඩා විශාල වස්තුවක්. ඒක තමයි අපි පීවියෙන් දකින්නේ. ඒ අනුව සංයුක්ත අන්වීක්ෂයක නැත්නම් ආලෝක අන්වීක්ෂයක අපි කියනවා මේ කාච දෙකක් භාවිත කරද්දී ඒ කාච දෙකේ විශාලන වලට අවනතේ විශාලනය උපනතේ විශාලනය ගුණිතයට සමානයි කියලා අන්වීක්ෂයේ විශාලනය. කිව්ව එක තේරුණා නේද? කාච දෙකක් තියෙනවා නම් ඒ වෙලාවේදී කාච දෙකේ විශාලන අගයන්ට සමාන වෙනවා අන්වීක්ෂයේ විශාලනය. එන්නේ ඒක ඔයගොල්ලෝ පැහැදිලිව දැනගන්න ඕනේ. දැන් ගානක් දුන්නොත් අවනතේ විශාලනය මෙච්චරයි. උපනතේ විශාලනය 6යි. මේකේ විශාලනය අපි කියමුකෝ 40යි 10යි කියලා මේකේ මුළු විශාලනය අන්වීක්ෂයේ 400ක්. ඒ කියන්නේ වස්තුව 400 ගුණයක් විශාල වෙලා පේනවා. විශාලනය එතකොට ඒ විදිහට හොයන්න පුළුවන්. තනි විශාලනයක් දුන්නොත් කෙලින්ම ගැටලුවක් නෑ. ඒක විශාලනය වෙන අන්වීක්ෂය. ඊට පස්සේ කාච දෙකක් තියෙන සංයුක්ත අන්වීක්ෂයක විශාලනය આવුවොත් කෙලින්ම එක් කාචයක විශාලනය වැඩි කිරීම අනෙක් කාචයේ විශාලනය කියලා කෙලින්ම ඒ විශාලන අගය ගන්න පුළුවන්. මේකට ඒකක දාන්නේ නැහැ. ඒකක දාන්නේ නැහැ. යනවා විශාලනය හරි විභේදනය හරි මේ කතාවත් හරි. ඊට පස්සේ අපිට තියෙනවා ඊළඟ අන්වීක්ෂ වර්ගයේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. දැන් සංයුක්ත අන්වීක්ෂයේ ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් දැනගන්න තියෙන්නේ. ඊළඟට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. දැන් මේකේ ප්‍රධානම වෙනස තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක අපි භාවිතා කරන දේ. අරකින් ආවේ ආලෝක කිරණනේ. මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක අපි වැඩේ කරන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බයක් භාවිතා කරලා. ඒකට හේතුව තමයි
හරිද? ඒකට හේතුව තමයි ඉලෙක්ට්‍රෝන කදම්බයක් ඇයි භාවිත කරන්න කියලා ඇහුවොත් ඒකට මෙහෙම හේතුවක් තියෙනවා. ඔයාලා දන්නවා ආලෝකය කියන්නේ කිරණ. එහෙම නැත්නම් අපි කියනවා විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන එක ප්‍රදේශයක්නේ ආලෝක කිරණ වලට වෙන් වෙන්නේ. ඒතර මේ ආලෝක කිරණ කිව්වහම මේ ආලෝක කිරණ වල තියෙනවා තරංග ආයාමයක් ඒ වගේම සංඛ්‍යාතයක්. එතකොට විභේදනය කියලා අපි කතා කරා මතකද? අර ලක්ෂ දෙකක් වෙන් කරගන්න ඒකේ තියෙන ඕන අවම දුර කියලා. අපි කියනවා මෙහෙම තරංග ආයාමය. සංකේතයක් ලැම්ඩා කියලා දැම්මොත් මේක ප්‍රතිලෝම සමානුපාතිකයි කියනවා විභේදනය. ඒ කියන්නේ මොකක්ද ඒ කිව්වේ? තරංග ආයාමය වැඩි වෙනකොට විභේදනය අඩු වෙනවා. එහෙමනේ ප්‍රතිලෝමන වෙන්න ඕනේ නේද? තරංග ආයාම වැඩිදී විභේදනය අඩු වෙනවා. දැන් මේක පොඩි ගැටලුවක් වෙනවා. මොකද දැන් ආලෝකයේ තරංග ආයාම අපි මෙහෙම හිතුවොත් තරංග ආයාම කියන්නේ අර මෙහෙම දිගනේ තරංගය අර ලක්ෂ දෙක හරියට මේක අර ගත්තාම නේද? අර්ධකෙම මම කියන්නේ නැහැ මෙතෙන්දී. මේ වගේ අවස්ථාවනේ තරංග ආයාමයක් කියන්නේ නේද? තරංගය මෙතන ඉඳලා මෙතන තියෙන දුර ප්‍රමාණය හරි. එතකොට මේ ආලෝක තරංගයක් කියලා අපි හිතුවොත් මේ මං ඇඳ තරංගය ආලෝක තරංගයක් කියලා හිතුවොත් අපව මං අදිනවා තව එකක්. තව තරංගයක් අදිනවා. ඕන. මේකත් තරංගයක්. එක්තරා වෙනත් කිරණ විශේෂයක් කියලා හිතන්නකො. මේ දෙන්නගෙන් ඔයගොල්ලන්ට පැහැදිලිවම කියන්න පුළුවන් කාගේද තරංග ආයාමේ අඩු කියලා. කාගේ තරංග ආයාම අඩු? මෙයාගේ තරංග ආයාම අඩු. මේ දෙක අතර දුර අඩුයි. ඔය වගේ දුරක් තියෙන මෙයාගේ මේ වගේ දුරක් තියෙන. ඒ අනුව මේ අඩු කෙනාගේ තරංග ආයාම අඩු කෙනාගේ විභේදනය මොකක් වෙන්න ඕනේද? මේ සූත්‍රයට අනුව විභේදනය වැඩි වෙන්න ඕන. මෙන්න මේ තියරිය තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ගැන කතා කරනකොට විද්‍යාඥයෝ භාවිතා කරලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන කදම්බයක් අපි භාවිතා කරමු. ඉලෙක්ට්‍රෝන කදම්බයක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා බීටා. ඔය බීටා ගැමා කියලා ඒවා තියෙන ආලෝකයට එහානේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය. ඒ කියන්නේ එහා කියන්නේ සංඛ්‍යාතය වැඩි. සංඛ්‍යාතය වැඩි කියන්නේ තරංග ආයාමයේ අඩුයි කියන එක. එහෙනම් තරංග ආයාමයේ අඩු මේ බීටා කිරණ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන කදම්බ අපි භාවිතා කරනවා යම් නිදර්ශකයක් එහෙම නැත්නම් අපිට හඳුනාගත යුතු වස්තුව ටිකක් පැහැදිලිව බලා ගන්න. ඒත් අපිට ආලෝක අන්වීක්ෂය එහෙම නැත්නම් සංයුක්ත අන්වීක්ෂයකින් බලා ගන්න පැහැදිලිව බැරි කොටස් විශේෂයෙන් සෛලයක ඇතුලේ තියෙන කොටස් ඒවා අපිට යන්තම් දැන් නැස්ටි වගේ පේනවා. ඒ අරමුණකට ආලෝක අන්වීක්ෂයෙන් ඊට වඩා වැඩි පෙනුමකට අපිට යන්න බෑ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් එහෙම නෙමෙයි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ ඉන්ද්‍රියකාවේ දැන් ගොල්ගි දෙය කියලා ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඔය දේවල් වල ව්‍යුහ අධ්‍යයනය කරලා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ දිනු වීමත් සමග. නැත්නම් අපිට සෛලයයි නැස්ටියයි බල ඉන්න තමයි වෙන්නේ හැමදාම. හරි. යනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ මූල ධර්මය ඒකයි. හරි. ඒක අපි කියනවා සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකට විශාලනය කරන්න පුළුවන් වස්තුවක් එක වැඩි කිරීම 10 8ක් කියලා. ඒක හැබැයි ප්‍රායෝගිකව කරන්න අමාරුයි වෙනත් සාධකවල බලපෑම නිසා ප්‍රායෝගිකව ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වලින් මෙන්න මේ වගේ විශාලනයක් දෙනවා 5 වැඩි කිරීම 10 5ක වගේ. උපරිම විශාලනය මේක තමයි යන්නේ. හරි. මෙයාට යන්න පුළුවන් කියලා ගන්නනේ අංක ගණිතයට යන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව ඒක ක්‍රියාත්මක කරනකොට එන ගැටලුත් එක්කලා මේ වගේ විශාල නගයක් තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයට තියෙන්නේ කියලා කියනවා. පාඩි කිරීම 10 5ක්. හරි. එතකොට MCQ එකකට වගේ මේක එන්න පුළුවන්. හරි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක සාමාන්‍ය විශාලනය එක වැඩි කිරීම 10 8ක් ලෙස සලකයි. හරිද? වැරදි. ඒ වගේ ඒවායන් තමයි දැන් ඔක්කොම බලලා යනවා. පාඩම අපොම කියනවා 10 පාරක් බැලුවා කියලා දෙවෙනි පාඩම. මේ වීඩියෝ එකත් බලයි. නමුත් මේ කරුණු ඔයගොල්ලෝ හොඳට පොයින්ට් කරගත්තේ නැත්නම් හොඳට හයිලයිට් කරගත්තේ නැත්නම් පොතේ නෙමෙයි හයිලයිට් කරගන්න ඕනේ මොළේ. පොතේ ලස්සනට හයිලයිට් කරලා කොච්චර තිබුණත් වැඩක් නැහැ. ඒක මතක නැතුව හරි. ඒ අනුව මේ වගේ එකක් තමයි ප්‍රායෝගිකව ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක විශාලන විදිහට ගන්න. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ගත්තාම ඊළඟට ඒ කතාව ටික හරි. මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක මූල ධර්මයට ඇයි මොකක්ද පදනම් වෙලා තියෙන කතාව. හරි. තරංග ආයාමය වැඩි වෙනකොට විභේදනය අඩු වෙනවා. ඒ අනුව ඒකට වෙනත් තරංග විශේෂයක් භාවිත කිරීම තමයි මේකේ මූල ධර්මය. ඊට පස්සේ තියෙනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වර්ග දෙකක්.
ඒ වර්ග දෙක මොනවද සහ ඒකේ තියෙන වෙනස්කම් ප්‍රයෝජන බලමු. අන්වීක්ෂ වර්ග දෙකක්, එකක් සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයයි, අනික පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. මේකට කියනවා ට්‍රාන්ස්මිෂන් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් කියලා. ඒකේ කෙටි යෙදුම TEM. මේක කෙලින්ම MCQ එකට දෙන්න පුළුවන් මේ නමින්ම. හරි. වෙන සම්ප්‍රේෂණ එහෙම මොකුත් නැහැ. TEM කියලා දෙන්න පුළුවන්. ඒකත් හුරු කරගන්න. මේක SEM කියලා කියනවා. අක ට්‍රාන්ස්මිෂන්, මේක SEM ස්කෑනින්. හරි. මේකේ S කියන්නේ ස්කෑනින් කියන එක. මේ අන්වීක්ෂ දෙකේ ප්‍රධානම වෙනස තමයි සෛලීය ඉන්ද්‍රිකාවක වගේ නැත්නම් මොකක් හෝ ව්‍යුහයක අභ්‍යන්තරය තමයි මේ සම්ප්‍රේෂණ වලින් බලන්නේ. අභ්‍යන්තරය. ඒ කියන්නේ ඇතුලේ මොනවද තියෙන්නේ, ඇතුලේ සංවිධානය කොහොමද වෙලා තියෙන්නේ ඒවා. මේකෙන් බලන්නේ බාහිර ස්වરૂපය. ඒක මොකද, ඒක වෙනසක් තියෙනවද? ඔව්. දැන් හිතන්නකො රතුරු දිය සෛලයක් කියලා. එතකොට මේකෙන් බලපුවම රතුරු දිය සෛලය පේන්නේ ඒකේ අභ්‍යන්තරයේ තියෙන, ඒකේ ඉන්ද්‍රිකා තියෙනවා නම් මොනවා හරි ඒවා, ඊට පස්සේ ඒකේ තියෙන අණු වර්ග තියෙනවා නම් ඒවා දල වශයෙන් මේ අභ්‍යන්තරයේ පේනවා නිකන් අර දැන් අපි ඔය X-ray එකක් ගන්න ඒ වගේ. X-ray එකෙන් අපි අභ්‍යන්තරයෙන් බලන්නේ. ඒකෙන් ලොකු අයිඩියා එකක් ගන්න බෑ. අර තියෙන X-ray එක යන පැත්ත නොයන පැත්ත සමහරක් ඒවා තුලින් X-ray යනවා, සමහරක් ශරීරයේ තියෙන ව්‍යුහ තුලින් X-ray යන්නේ නැහැ. ඒ අනුව එකේ මේ අපි චිත්‍රයක් මවා ගන්නවා. නමුත් අපිට අර ඒකේ හරි චිත්‍රයක් එහෙම 3D ස්වරූපයක් එහෙම බෑ. නමුත් මෙයාට ඒ හැකියාව තියෙනවා. මෙයා කරන්නේ බාහිරින් අර බලනවා, බාහිරින් කොහොමද මෙයාගේ ව්‍යුහය, අපිට දැන් රතුරු දිරාණුවක තියෙන හැඩය ඒකේ ස්වභාවය ඒවා අධ්‍යයනය කරන්න ඕන නම් අපි භාවිත කරන්නේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. මේකෙදි ප්‍රධාන වශයෙන් කරන්නේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේදී අපි නිදර්ශකයක් තියෙනවා. මෙම නිදර්ශකයක් තියෙනවා. ඒ නිදර්ශකය ඉතා තුනී වෙන්න ඕනේ. හරි. එහෙම කියලා කියනවා. මේක කියන්නේ නිදර්ශකේ. ඒ කියන්නේ අපි මොකක් හරි දාන්න අපිට ශාක සෛලය බලන්න ඕනේ කියනකො අභ්‍යන්තරේ. ඒකේ ඉතා තුනී කදාවකට අපි මේ නිදර්ශකය හදා ගන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ගත්තම නැත්නම් ඒකේ ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. ඒකට හේතුව මෙයා ඝනකම් වෙන්න ඉලෙක්ට්‍රෝන කදම්බය ආපස්සට යනවා. ඒක විනිවිද ගන්න එපායි. සාමාන්‍යයෙන් මේකේ ට්‍රාන්ස්මිෂන් කියන්නේ ඒකයි, සම්ප්‍රේෂණය වෙන්න ඕනේ. මෙයා හරහා යන්න ඕනේ ඉලෙක්ට්‍රෝන. ඒක තමයි ඊට පස්සේ අපි ඩිටෙක්ටර් එකක් මගින් ලබාගෙන හරිද? ඒකෙන් ඡායාරූපයක් හදන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ මේ නිදර්ශකයේ හරහා ඉලෙක්ට්‍රෝන ගියයින් පස්සේ එයාගේ අභ්‍යන්තර ව්‍යුහ ගැන අපිට අවබෝධයක් ගන්න පුළුවන් වෙන විදිහට මෙයා නිර්මාණය කරන ඡායාරූපය. ඒක තමයි අපි ඊට පස්සේ බලන්නේ මෙන්න මයිටොකොන්ඩ්‍රියා ව්‍යුහය, මෙන්න ශාකසෛලයේ බිත්තියේ ව්‍යුහය ඔහොම කියන. ඒ නිසා මේකේ ප්‍රධානම වැදගත්කමක් තමයි මොකද්ද? මේකේ තුනී වෙන්න ඕනේ පුළුවන් තරම් අපි ගන්න නිදර්ශකේ. ඊළඟට එයා එහෙම කරනවා. මෙයාගේ ගත්තාම මෙයාගේ අපි කරන්නේ දැන් මේගොල්ලන්ට ගොඩක් වෙලාවට වර්ණ ගන්නවනවා. දැන් අපි සංයුක්ත අන්වීක්ෂයක ආලෝක අන්වීක්ෂයකත් වර්ණ ගන්නවනවා කියලා කියනවනේ. මේගොල්ලෝ වර්ණ ගන්නවන්න ගොඩක් වෙලාවට භාවිත කරන්න අපි බැරලෝක. මෙයාටත් දානවා. මොකද සමහරක් සෛල ඉන්ද්‍රිකාව අපිට හොඳින් බලා ගන්න ඕන නම් ඒ ඉන්ද්‍රිකාවට එතකොට ඒ බැරලෝක බැඳෙනවා. ඒක අර ඉලෙක්ට්‍රෝන කදම්බේ ගමන් කිරීමත් සමග ඡායාරූපය සකස් වෙන ආකාරය අනුව ඒකේ පැහැදිලි ප්‍රතිබිම්බයක් ඒකට ලැබෙනවා. දැන් පරිලෝකන අන්වීක්ෂයේදී අපි බැරලෝහය විදිහට ගන්නවා කියනවා ප්‍රධාන වශයෙන් රත්රන්. මේකෙදී ගොඩාක් තුනී වෙන්න ඕනේ කියන කතාවක් නැහැ. හරි? රත්රන් ගන්නවා. එතකොට AU ගන්න ඒකට ප්‍රධාන හේතුවක් තමයි මෙයාගේ වෙන සිද්ධිය. දැන් අපි මෙහෙම නිදර්ශකයේ තියෙනවා. මේකේ වගේම මම නිදර්ශකය ගත්තොත් සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. දැන් මෙයාගේ කරේ නිදර්ශකයේ හරහා ගියා. ඒ හරහා ගියපු කිරණය වලින් තමයි ඡායාරූපය ගත්තේ. මෙයාගේ වෙන්නේ එහෙම කතාවක් නෙමෙයි. මෙයාගේ වෙන්නේ මෙහෙම දැන් ඉලෙක්ට්‍රෝන කදම්බේ එනවා. ඇවිල්ලා යම්කිසි කිරණ ප්‍රමාණයක් මේ හරහා යනවා. ඒක වළක්වන්න බෑ. සමහරක් කිරණ තියෙනවා ඒ හරහා යන්නේ නැතුව
පරාවර්තනය වෙනවා. මේ ඒතර සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ ලබා ගන්න මෙන්න මේ කියන පරාවර්තිත කිරණ. මේව තමයි ලබා ගන්න. අර නිදර්ශකයෙන් යන පරාවර්තිත කිරණ තමයි සම්ප්‍රේෂණ SEM වලින් ලබා ගන්න. හරි? එතන මෙයාගේ පරාවර්තන වෙන්නේ නැද්ද? වෙනවා. අපි ඒව ගණන් ගන්න. අපි ගණන් ගන්න මෙයාගේ හරහා යන එකනේ. අපිට ඕනේ අභ්‍යන්තරේ බලන්න. ඉතින් අභ්‍යන්තර පරාවර්තනය වෙනවා කියන්නේ මොකද්ද? පෘෂ්ඨයකට දැන් රතුරු දිරාණුවක් තියෙනවනම් ඒකේ මෙහෙම පෘෂ්ඨේ ගැටිලා ඒක ස්කැටර් වෙනවා. ඒ කියන්නේ එහාට යනවා විමෝචනය වෙනවා. නැත්නම් පරාවර්තනය වෙනවා. සරලවම දැනගන්න ඕනේ. ඒතර මේක හරහා යන එකකින් තමයි අපිට පුළුවන් වෙන්නේ මොකක් කරන්නද මේකේ අභ්‍යන්තරය අධ්‍යයනය කරන්න. මෙයාගෙන් අපිට එහෙම බෑනේ. හැබැයි මෙයාගෙන් පුළුවන් එක වැඩක් ගන්න. ඒකේ බාහිර ස්වરૂපය නේ. ඒ සෛලයේ බාහිර ස්වરૂපය සෛලය හෝ මොකක් හෝ ඒ දාපු නිදර්ශකයේ බාහිර ස්වરૂපය ගැන අවබෝධයක් ගන්න පුළුවන් මෙහෙම පරාවර්තනය වෙද්දී. දරෝම අපි මේ එක තැනක මෙයාගේ වුණත් ඉලෙක්ට්‍රෝන කදම්බේ එක තැනකට විතරක් වැටෙන විදිහට නෙමෙයි සලස්සලා තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන කදම්බේ අපි කීප වතාවක් එහා මෙහා ගෙනියනවා කියනවා. මෙයාගෙත් එහෙමයි හරි. කීප වතාවක් එහාට මෙහාට මෙහෙම අර ඔය නිකන් මේ නේද? අර අයිස්ක්‍රීම් වලන්නේ කර්මාන්තවල මැෂින් එකකින් ඒ වගේ ඔක්කොටම අර වැටෙන්න වට කරේම ඒ වගේ නිදර්ශකය හරහා කීප වතාවක් මේක එහා මෙහා යනවා ඉලෙක්ට්‍රෝන කදම්බේ. එතකොට සම්පූර්ණ නිදර්ශකයේ තියෙන ව්‍යුහවල අභ්‍යන්තර ඡායාරූපයක් ට්‍රාන්ස්මිෂන් වල එනවා. මෙයාගේ බාහිර ස්වරූපයේ ත්‍රිමාන මෙන්න මේකේ විශේෂත්වය කතාව තමයි 3D. අපිට ලැබෙන ඉමේජ් එක ත්‍රිමාන ව්‍යුහයක් දැක ගන්න පුළුවන් වෙනවා. මොකද අර බාහිර ස්වරූපේ බාහිරින් පරාවර්තනය වෙලා යන දේවල් හින්දා. යනවා ත්‍රිමාන ස්වරූපයක් මෙයාගෙන් ලබා ගන්න පුළුවන්. මේක කීප වතාවක් එහා මෙහා ඉලෙක්ට්‍රෝන කදම්බේ ගමන් කරවීමෙන් එයා ලබා දෙනවා. ප්‍රධාන වශයෙන් රත්තරන් භාවිත කරනවා. මොකද අර පරාවර්තිත කිරණ ප්‍රමාණය වැඩි කරනවා. අරකේ එහෙම නෑ. මෙයාගේ විශේෂයෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ බැරලෝහයේ විදිහට AU භාවිත කරනවා කියන එක. හරිනේ. ඔය දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් මේ දෙකේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ දෙකේ වෙනස්කම වෙන්නේ. මූලිකවම මෙයාගේ අභ්‍යන්තර ව්‍යුහ නිරීක්ෂණය සහ මෙයාගේ බාහිර ව්‍යුහය ත්‍රිමාන ව්‍යුහය බලන්න අපි SEM භාවිත කරනවා. හරි. ඒ ටික තමයි මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ දෙකේ දැනගන්න ඕන කරුණු ටික. ඒ ටික ඔයගොල්ලන්ට පොයින්ට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ පැහැදිලිව. අවසානයේ දැන් ඔයගොල්ලන්ට එන්න පුළුවන් මේ දෙකේ වෙනස්කම් මොනවද? ඒකේ වෙනස්කම් ටිකක් දැන් මම නෝට් එක දෙනකොට නෝට් එකේ මම කියනවානේ. අර ආගමන කරනවා මෙයා පරාවර්තනය වෙනවා. ඒ පරාවර්තනේ ආගමන කරන්නේ නැත්නම් නමුත් ලබා ගන්න පරාවර්තිත වෙන කිරණ. ඊට පස්සේ මෙතනින් ගත්තම අභ්‍යන්තර ව්‍යුහ නිරීක්ෂණයට මෙයා බාහිර ව්‍යුහය නැත්නම් ත්‍රිමාන ස්වරූපේ. ඒ වගේ වෙනස්කම් මෙතනින්ම ඕගොල්ලන්ට ගලප ගන්න පුළුවන්. ඊට පස්සේ අවසානයේ තියෙනවා මොකද්ද ආලෝක අන්වීක්ෂය සහ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය අතර වෙනස්කම් මොනවද කියලා වගුවක්. ඒකත් ඔයගොල්ලන්ට උදව්වක් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ හදාගන්න ඕන එක ආලෝක අන්වීක්ෂ හා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ. මේ දෙක අතර මොනවද තියෙන ප්‍රධාන වෙනස්කම්? හරි මම ඒ ටික නිකන් දල වශයෙන් කියනවා. ඔයගොල්ලෝ මේක ෂෝට් නෝට් එකක් වගේ හදාගන්න. ඒ කියන්නේ කරුණු මෙච්චරක් තියෙනවා කියලා දාගන්නවා. ඒ ටික නැවත නැවත මතක් කරන එක එකයි වෙන්න ඕනේ. හරි. නිකම්ම කරුණු ටික මේකේ ලියා ගන්න එක නෙමෙයි. පළවෙනි එක තමයි ආලෝක අන්වීක්ෂය අපි භාවිත කරන්නේ ආලෝක කිරණ. ආලෝක කිරණ වලින් තමයි මෙයාගේ වැඩේ වෙන්නේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන කදම්බේ. මේ E අකුර දාන්න එපා. මම කෙටියෙන් දාන්නේ. දැන් පාඩම් කරන ඕගොල්ලෝ ෂෝට් නෝට් එකට එහෙම දාගත්තට කමක් නැහැ. නමුත් විභාගයට කවදාවත් E කියලා ලියන්න එපා ඉලෙක්ට්‍රෝන. අකුරෙන් ලියන්න මෙහෙමයි. ඊට පස්සේ මේකට අපි භාවිත කරන්නේ වීදුරු කාච. වීදුරු කාචනේ තියෙන්නේ ආලෝක අන්වීක්ෂයක. මෙයාට භාවිත කරන්නේ අපි විද්‍යුත් චුම්බක කාච. මොනවාද විද්‍යුත් චුම්බක කාච වලින් තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය වැඩේ යන්නේ. ඊට ආලෝක අන්වීක්ෂය ගත්තාම අපිට පුළුවන් ජීවි අජීවි නිදර්ශක ජීවි මෙන්ම අජීවි නිදර්ශක
භාවිත කරන්න පුළුවන්. නමුත් මෙයාගේ අජීවී විතරයි. අපි ජීවී එකක් දැම්මත් ඒක අජීවී වෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන කදම්බයක් ගමන් කරද්දී අනිවාර්යයෙන්ම මේ මොනවා හරි තියෙන ව්‍යුහය අජීවී වෙලා යනවා. ඒක ජීවී එකක් වුණා. ඊට පස්සේ මෙයාගේ පියවියසින් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙයාගේ පියවියසින් බෑ අපි බාහිරට ගන්න ඡායාරූපයක් මගින් තමයි ඒ ඉමේජ් එක බලන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ අපහු අපිට විශාලනය ගැන ඊට පස්සේ විභේදනය ගැන ඒවා පැහැදිලිව වෙනස්නේ. ඒවා දාන්න පුළුවන් එයාගියන් කොච්චරද කියන එක. මෙයාගේ විශාලනය අඩුයි සාපේක්ෂව මෙයාගේ විශාලනය වැඩි. මෙයාගේ විභේදනය ගොඩක් විභේදනය කිව්වම ලක්ෂ දෙකක් අතර තියෙන දුර. ඒතර මෙයාගේ ඒ දුර අඩුද වැඩිද? මෙයාගේ සාපේක්ෂව වැඩි. මෙයාගේ ගොඩක් ඊටත් වඩා අඩුනේ. විභේදනය කියන එක අවම දුර. තිබිය යුතු අවම දුර කියලා අපි විභේදනය නම් කරන්නේ. තිබිය යුතු අවම දුර අඩුයි. මොකද ඉලෙක්ට්‍රෝන නිශ්චය. හරි. මෙයාගේ තිබිය යුතු අවම දුර වැඩි. විභේදනය වුණාම එහෙමනේ. අත්දැකීමට අනුව. ඊට පස්සේ ආපහු වර්ණ ගැන්වීම. වර්ණ ගැන්වීමට ප්‍රධාන වශයෙන් අපි රසායනික වර්ණක භාවිත කරනවා. මෙයාට අපි ගන්න ගොඩක් වෙලාවට බැලනෝ. කීයක් තියෙනවද? ඔක්කොම ලක්ෂණ 1 2 3 4 5 6 7 හතක් තියෙනවා. තව තියෙනවා. ආපහු වර්ණය ගැන කිව්වනේ. වර්ණය ගැන කියලා නෑ. ආලෝක අන්වීක්ෂය අපිට පුළුවන් වර්ණ බලන්න. පාට බලන්න පුළුවන්. මෙයාගේ එහෙම නෑ කළු සුදු. ඒ කියන්නේ මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් එන මේ ඡායාරූපය කළු සුදු ඡායාරූපයක් එන්නේ black and white එකක්. මෙයාගේ එහෙම නෙමෙයි වර්ණ අපිට පුළුවන් බලන්න. වර්ණක පිටින් දැම්මහම විශේෂයෙන්ම එහෙම නැත්නම් එක්කෝ ඒ ව්‍යුහයේ වර්ණක තියෙනවා. ව්‍යුහයේ වර්ණක තිබුණාත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් ඒක පේන්නේ කළු සුදු ඩයග්‍රෑම් එකක් තමයි එන්නේ. ඒ ප්‍රධාන ලක්ෂණ ටික ප්‍රධාන වශයෙන් තේරුම් ගන්න. ඒතකොට ලක්ෂණ 8ක් තියෙනවා නේද? ඒ 8 හොඳට පැහැදිලි කරගන්න, ලිස්ට් කරගන්න. ඊට පස්සේ අර CMT EM වල වෙනස්කම් ටිකක් හදාගන්න, ලිස්ට් කරගෙන තියාගන්න. හරි? මේ ටික නිකන් දල වශයෙන් මෙහෙම දාගත්තා. ඊට පස්සේ වැඩිපුර කරන්න ඕනේ මතක් කරන එක, මෙනෙහි කරන එක. හරි. එතනින් අන්වීක්ෂ කොටස අවසන් වෙනවා. ඊට පස්සේ මේ වීඩියෝ එකේ ඊළඟ කොටස වෙන්නේ සෛල වාදය. නැත්නම් සෛලීය පදනමට ආරම්භ. මේකේ අපි අන්වීක්ෂ කොටස දැන් ඉවරයි. ඊට පස්සේ අපි එන්නේ සෛල වාදය. නැත්නම් සෛලීය පදනමට ආරම්භය තමයි අපි මෙතෙන්දි ගන්නෙ. දැන් අපි කලින් කතා කරපු දේවල් ගොඩක් වෙලාවට රසායනික පදනමටනේ අදාළුනේ. අර ප්‍රධාන කාබනික සංයෝග ජලය එහෙම ඒවා ගොඩක් නිකන් අර කෙමිස්ට්‍රි ගතියන්නේ තිබුණා නේද? ඒත් මේකෙදි දැන් ජීව විද්‍යාව පැත්තෙන් සෛලීය පදනම මොකක්ද කියන එක පාඩමේ නම ජීවයේ රසායනික සෛලීය පදනමනේ. ඒ අනුව ඒ සෛලීය පදනමේ ආරම්භයට තමයි අපි මෙතෙන්දි යොමු වෙන්නේ. මුලින්ම මේ සෛලීය පදනම මේ ජීව විද්‍යාවේ තිබිච්ච එක සංසිද්ධියක් තමයි. දැන් අනිත් ඒවා ගොඩාක් කල මම කලිනුත් කියලා තියෙනවා. ගොඩක් විද්‍යාඥයෝ විවිධ දේවල් හොයාගත්තා, මත්ත පළ කරා, විවිධ මූලධර්ම ඉදිරිපත් කළා. ඔය වගේ ගොඩක් දේවල් කරද්දී ජීව විද්‍යාවේ ගොඩක් හිමින් ගමනක් ඒ කාලේ. කෙමිස්ට්‍රි ෆිසික්ස් වල අර ගෝල්ඩන් ටයිම් එකක් වගේ ස්වර්ණමය යුගයක් වගේ තිබිච්ච කාලයක් තිබුණා. ඒ කාලේ ජීව විද්‍යාව ගොඩක් පහළ තිබ්බේ. ඒ කියන්නේ ගොඩක් හිමින් ඉතින් ඔය ගස්වල දිහා බල සත්තු අරගෙන එහෙම යනවා. ඊට පස්සේ DNA වලින් පස්සේ තමයි ජීව විද්‍යාවේ කරලියට ආවේ. වර්තමානයේ අනිත් විෂයන් දෙකටත් වඩා ජීව විද්‍යාවේ එළින් ඉන්නවා. මොකද DNA ටෙක්නොලොජි එක එක්කලා කෙමිස්ට්‍රි ෆිසික්ස් වල පවා අධ්‍යයන කටයුතු කරන්නේ DNA එකත් එක්කලා. ඒ අනුව කෙසේ හෝ ඒ ඉස්සරහත් මේ කලින් 1700 800 ගණන් වල වගේ විද්‍යාඥයෝ මුලින්ම සෛලය කියලා, ඒ කියන්නේ මේ අපිට පේන්න තියෙන ශාක සතුන් ඇල්ගී වර්ග වලට වඩා අපිට නොපෙනෙන ලෝකයකුත් තියෙනවා කියලා මුලින්ම හොයාගත්තේ ඒ 1600 700 ගණන් වල ඒ කාලෙදී මුලින්ම ඒකෙදී ආරම්භ වෙච්ච, ඒ කියන්නේ එහෙම දෙයක් නිරීක්ෂණය කරපු විද්‍යාඥයෝ විදිහට අපි සටහන් කරගෙන තියෙන්නේ ඇන්ටන් වැන් ලියුවෑන්. මම මේ පළවෙනියට ලියලා තියෙන්නේ එයා. මුලින්ම විද්‍යාඥයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ ගැන අධ්‍යයනයක් අපිට කරන්න වෙනවා. මොකද MCQ වලට උනත් අනිවාර්යයෙන් මේ ගැන පැහැදිලිව විද්‍යාඥයින්ගේ වෙනම ඔයගොල්ලෝ දැනගන්න ඕන. මේ ලියුවෑන් හුක් කියන
විද්‍යාඥයා තමයි මුලින්ම මුල් වරට තනි සෛලයක ඒ කියන්නේ මේ ඒක සෛලික ජීවීන් ඉන්නවා කියලා මෙහෙම අධ්‍යයනයක් කළේ. එයා මොකද කරේ? එයාගේ ලොකු උනන්දුවක් තිබුණා. එයා එයාගේ තරුණ කාලේ ළමා කාලේ ඉඳලම ඔය වීදුරු කාච්ච ඒවා එකතු කර එයා දැක්ක අර ඒවා දැන් වීදුරු කාච්ච තනි කාචයකින් බලනවට වඩා දැන් සමහරක් තියෙනවා තනි කාචවල එකකින්ට වඩා අනික ලොකුවට විශාලනේ වැඩි. ඒ කියන්නේ අපි වක්‍රතාව වගේ වැඩි කාචයකින් බැලුවොත් විශාලනේ වැඩි කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඒ වගේ නිරීක්ෂණ මේ ලියුවැන් හොක් පොඩි කාලේ ඉඳලම දැක්කා. ඊට පස්සේ එයා කාච කිහිපයක් එකතු කරලා බැලුවා. එතකොට එයා දැක්ක සමහරක් වෙලාවල් වලදී අර කලින් තනි කාචය ගොඩක් වක්‍ර තනි කාචයකින් දකින්නටත් වඩා වැඩි විශාල ප්‍රතිබිම්බයක් එයාට ලබා ගන්න පුළුවන් කියන නිරීක්ෂණය එයාට හම්බුණා. ඉතින් මෙහෙම විශාල වතාවක් එයා පරීක්ෂණ කරලා ඒ විශාල ලබාගෙන එයා නිපදව මුල්වට අන්වීක්ෂයක්. ඒකට සරල සංයුක්ත අන්වීක්ෂය මුලින්ම හැදුවේ කවුද කියලා අහුවොත් ඒත් අපිට කියන්න පුළුවන් ඇන්ටන් වැන් ලියුවැන්හුක් තමයි ඒක කරේ කියලා. ඒ වගේම මෙයා පොකුණක හරි මිරිදිය ජලාශයක තියෙන ජල නියඳයක් පරීක්ෂා කරලා ඒකේ ඉන්න තනි සෛලයේ ජීවීන් පිළිබඳ වාර්තා තියලා තියෙනවා. හරි වාර්තා සටහන් එයා ලකුණු කරලා තියෙනවා. එයා තමයි අධ්‍යයනය කරේ. ඒතකොට ඒ අනුව මුලින්ම පිළිගන්නවා මේ ලියුවැන්හුක් තමයි මුල් වරට තනි සෛලී ජීවීන් අධ්‍යයනය කළේ කියන එක. එතනින් තමයි ඒ ආරම්භය නේද ජීවිද්‍යාවේ තවත් එක්තරා පැත්තක විශාල දියුණුවක් වෙන්න ඇති ඔය ක්‍රියාවලියෙන් පස්සේ ලියුවැන්හුක්. එයා ප්‍රධාන වශයෙන් එතකොට අන්වීක්ෂය සොයා ගැනීම සහ ඒක සෛලික ජීවීන් නිරීක්ෂණය හරි අන්වීක්ෂයක් නිර්මාණය කරා අපහු ඒක සෛලීය ජීවීන්. ඒතර මේ විදිහට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දල වශයෙන් හොඳ මතකයක් තියාගන්න ඕනේ මෙයා මොකද්ද කරේ කියන එක. ඊට පස්සේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා එයා කරේ මොකද්ද? වල්ක පටකයක්. අපි වල්කයක් කියන්නේ මොකද්ද කියන එක ඉස්සරහදී කතා කරනවා ශාක පාඩමේදී. මෙයා ඒ වගේ ශාක පටකයක් කියලා දැනට තේරුම් ගන්නකො නේද? ශාක පටකයා එයා බැලුවා අන්වීක්ෂයෙන්. දැන් ලියුවැන්හුක්ගෙන් පස්සේ ඊට පස්සේ තව ටිකක් දියුණු වෙන්න ඇතිනේ අන්වීක්ෂය. මෙයා ඒ වගේ අන්වීක්ෂයකින් බැලුවා ශාක පටකය. ඊට පස්සේ මේ ශාක පටකය මෙයා දැක්ක මෙන්න මේ වගේ නේද? ෂඩස්ත්‍රාකාර එහෙම ව්‍යුහ කීපයකින් තමයි වෙන්නේ. ඒවා කොච්චර ඇහැට ලං කරලා නෙමේ දවස් 20 බලන් හිටියත් මෙහෙම එකක් පේන්නේ නැහැ පියවියට. හැබැයි අන්වීක්ෂකේ නිරීක්ෂණය කරනකොට මෙයා දැක්කා හරිද? මෙහෙම ව්‍යුහයන් කිහිපයකින් තමයි මේක හැදිලා තියෙන්නේ. මේක පියවියට පේන්නේ නැති අන්වීක්ෂකෙ විතරක් බලන මේ වගේ විශාල ප්‍රමාණයකින් තමයි මේ ශාක පටකය අපේ තියෙන වල්ක පටකය තමයි බැලුවේ. හරි. එහෙම බලලා එයා එහෙම නිරීක්ෂණයක් කරා. ඊට පස්සේ මෙයා මේ එක ඒකකයක් හරි මේ පේන මීවද ඒක අර කියන ෂඩස්ත්‍රාකාර ව්‍යුහයක් වගේ එක ඒකකයකට එයා නම් කරා මෙන්න මෙහෙම. හුරුවේ නේද මේ වචනේ? සෙල් සෛලය. දැන් සෛලය මුල් වලට හඳුන්වා දුන්නේ කවුද? රොබර්ට් හුක්. ඊට පස්සේ ස්ලයිඩන්. එයාගේ ඉතුරුන කැලේ මැතියස් කියලා කියනවා. හරි මැතියස් හරි මතායස් හරි ස්ලයිඩන්. ස්ලයිඩන් මොකද්ද කරේ? එයා ශාක පිළිබඳ විද්‍යාඥයෙක්. එයා මේ නිරීක්ෂණ නිගමනත් එක්කලා මේගොල්ලෝ දැකපු එයා අන්වීක්ෂයකින් අධ්‍යයනය කරලා එයා කිව්වා හැම ශාක පටකයක්ම හරි හැම ශාක පටකයක්ම හැදලා තියෙන්නේ ශාක සෛල වලින් කියලා. දැන් සෛලය කියන පදයට රොබර්ට් හුක් කියලා තියෙනවා. ඒතර ඒක ඔස්සේ ගිහිල්ලා මෙයා කිව්වා ශාක පටක සියල්ලක්ම ශාක සෛල වලින් සෑදිලා තියෙනවා කියලා. ශ්වාන් මෙයාගේ නම මුල් කැලේ තියඩෝ ශ්වාන්. එයා කිව්වා සත්ත්ව පටක හැදිලා තියෙන්නේ සත්ත්ව සෛල වලින් කියලා. ඒ කියන්නේ ඉස්සර ගොඩක් වෙලාවට බයෝලොජි නෙමෙයි තිබුණේ සූලොජි බොට්නි කියලානේ. ඒතකොට දැනටත් එහෙම යනවා. ආයි ස්ටඩිස් වලට ගියයින් පස්සේ නමුත් ඕගොල්ලන්ගේ බයෝලොජි එහෙම මේ එකක් තිබුණ නැහැ ඉස්සර ගොඩක් වෙලාවට. නමුත් මේ ඒතකොට ශ්වාන් තියඩෝ ශ්වාන් කියන්නේ එයා සූලොජිස්ට් කෙනෙක්. සත්ත්ව විද්‍යාඥයෙක්. එයා සත්තු ගැන අධ්‍යයනය කරලා එයා සතුන්ගේ සියලුම පටක ඇදලා තියෙන සත්ත්ව සෛල වලින් කිව්වා. අපෝ විද්‍යාඥයෙක් ඉන්නවා අපිට වර්චෝ. හරි. වර්චෝ කියන කෙනා එයාගේ මුල් කැලල වෙන්නේ රුඩෝල්ෆ් කියලා කියනවා. වර්චෝ එයා මොකද කරේ? එයා කිව්වා හැමතිස්සෙම සෛලයකින් තමයි නව සෛල හැදෙන්නේ කියලා.
ඒ කියන්නේ කලින් තිබ්බ සෛල වලින් තමයි අලුත් සෛල හැදෙන්නේ කියලා. නැතුව විශේෂ නිර්මාණයක් නෙමෙයි. අලුතින් රසායනික ද්‍රව්‍ය එකතු වෙලා හැදෙනව නෙමෙයි. කලින් තිබ්බ සෛල වලින් නව සෛල ඇති වෙනවා කියලා හැමතිස්සෙම. එයා ඒක දැකපු නිරීක්ෂණයක්. අන්වීක්ෂ මගින් මේ විද්‍යාඥයෝ අන්වීක්ෂයක් හදාගෙන ඒක වැඩි දියුණු කර කර නිරීක්ෂණය කර කර බලලා ලබාගත්තු දේවල් තමයි මේ අපි මෙතන ලේසියෙන් කතා කරේ. මේක ගොඩක් අමාරු වෙන්න ඇති ඒගොල්ලන්ටනේ. ඔව්. මේක ඔයගොල්ලෝ හරියටම දැනගන්න ඕනේ විද්‍යාඥයාට එයා කරපු කාර්යය මොකක්ද කියන එක පැහැදිලිව ලියවන්න කන්වික්ෂය හඳුන්වා ගැනීම අන්වීක්ෂ ක්‍රියා කියලා කියනවා. ඒ වගේම ඒක සෛලීය ජීවී නිරීක්ෂණය කළා. රොබර්ට් හුක් තමයි පළවෙනිවට සෛලය කියන පදය හඳුන්වා දුන්නේ. සෛලයක් එයා නිරීක්ෂණය කරලා යම් දෙයක් එකෙන් සෛලය කියන එක සෙල් හඳුන්වා දුන්නා. ස්ලයිඩර් මොකද්ද කරේ? ශාක පටක හැම එකම ඇදලා තියෙන ශාක සෛල වලින් කියලා කිව්වා. ෂාන් සියලු සත්ත්ව පටක සත්ත්ව සෛල වලින් ඇදලා තියෙනවා කිව්වා. වර්චෝ කිව්වා කලින් තිබ්බ සෛල වලින් තමයි හැමතිස්සෙම නව සෛල හටගන්නේ කියලා. විද්‍යාඥයන්ගේ කතාව ඔය ටික. මේකෙදි තව මෙතන කතාවක් යනවා. දැන් මම බෝඩ් එකේ ලියලා තියෙන අපේ මාතෘකාව තමයි සෛල වාදය, සෙල් තියරි එක. මෙහෙම සෛල වාදයක් කියලා මේ විද්‍යාඥයෝ මේ නිරීක්ෂණ කරලා ඉවරලා ලෝකයට දුන්න දෙයක්. හරි. ලොකු විස්තර ඇතුව වාර්තා සටහන් ඇතුව දීපු දෙයක් අපි මෙතන පොඩි විදිහට හරි ඒකේ අවසාන නිගමනය වගේ ගන්න කොටස අපි මෙතෙන්දි පාඩම් කර ගන්නවා අධ්‍යයනය කරනවා. සෛල වාදය. සෛල වාදයට මුල් වුණ විද්‍යාඥයෝ 3 දෙනා තමයි මෙන්න මේ 3 දෙනා. හරි. මම මේ 3 දෙනා වෙන් කරනවා. හරි ඔව්. මේ දෙන්න ඒකට දායකුන්නේ නැහැ. මේ 3 දෙනා තමයි ඒකේ සමකාලීන අය වෙන්න ඇති. එයාලා මොකද කරේ? එයාලා ලබාගත්තු නිරීක්ෂණ අනුව ගොඩ නැගුවා තියරි එකක්. සෛල වාදයක්. ඒතර පහසුයිනේ. සියල්ල විශාල නිරීක්ෂණ ප්‍රමාණයක් ලබා ගන්න. පරි වෙලාවට එක ශාකයක් හරි හිටියොත් ශාක සෛල වලින් නැහැදිච්ච නේද? ඒ වගේ තමයි මේගොල්ලෝ විශාල ශාක ප්‍රමාණයකට ස්ලයිඩන් මේ පරීක්ෂණ කරන්න ඇති. මෙයත් එහෙමයි. ඒ අනුව තමයි ඒගොල්ලෝ කිව්වේ සියලුම ශාක පටක ඇදලා තියෙන්නේ ශාක සෛල වලින් කියලා. කොහොම වුණත් මේ විද්‍යාඥයෝ 3 දෙනා මුල් වෙලා හැදුවා සෛල වාදය. මෙන්න මේක. හරි. දැන් තමයි සෛල වාදයට ආවත්තටම. සෛල වාදය ප්‍රධාන කරුණු 3කින් සමන්විත වෙනවා. සෛල වාදයේ ප්‍රධාන කරුණු 3කින් සමන්විත වෙනවා. මේ කරුණු 3 නිරන්තරයෙන් විභාග ප්‍රශ්න වලටත් යොමු වෙලා තියෙන එකක්. ඒ නිසා හොඳට ඒ තුන ඔයගොල්ලෝ දැනගන්න ඕනේ සෛල වාදයේ කරුණු මොනවද කියන එක. ඒක සියලුම ජීවීන්ගේ මූලික ව්‍යුහමේ එක නැත්නම් සියලු ජීවීන් සෑදී ඇත්තේ සෛල වලින්. සියලු ජීවීන් සෑදිලා තියෙන්නේ මොනවෙන්ද? සෛල වලින්. ජීවියෙක් කොහෙද ඉන්නේ? එයා හැදලා තියෙන අනිවාර්යයෙන්ම සෛල වලින් විය යුතුයි. ඒතර ඒකෙදි සමහරක් අය ඒකසෛලික වෙනවා. සමහරක් අය බහුසෛලික වෙනවා. ඒ කෙසේ වෙතත් ඒකසෛලික වේවා බහුසෛලික වේවා ජීවීන් හැදලා තියෙන සෛල වලින්. ජීවියෙක් කියන්න බෑ අපිට සෛලයක් නැත්තම්. එක සෛලයක් හරි තියෙන්න ඕනේ. එයා ජීවියෙක් වෙන්න. පළවෙනි එක. ඊට පස්සේ ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි කියලා කියනවා. ඒ කියන්නේ ව්‍යුහමය වශයෙන් ගියාමත් අවසානයේ අපිට බෙදාගෙන ගියයින් පස්සේ අපි අවයව පද්ධති ඒවා වෙන් කරලා ගියොත් ජීවමය බවක් තියෙන අවසාන ඒකකේ නැත්තම් ව්‍යුහමය විදියට ගත්තාම අවසාන ඒකකේ සෛලය. ඒ වගේම තමයි කෘත්‍යමය විදියට කෘත්‍යයක් කරන්න ජීවීන් තුළ කෘත්‍යයක් සිද්ධ කරන්න පුළුවන් ව්‍යුහය තමයි සෛලය. සෛලයේ තියෙන ඉන්ද්‍රියකාව ගත්තොත් ඉන්ද්‍රියකාවකට කෘත්‍යයක් මෙහෙයවන්න පාලනය කරන්න බෑ. ඒකට සෛලයේ ක්‍රියාවලිය අවශ්‍යයි. ඒ අනුව කෘත්‍යමය ඒකකය මූලික කෘත්‍යමය ඒකකයක් සෛලය. දෙවෙනි එක මොකද්ද? ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලය. ඊට පස්සේ අර වර්චව් කිව්ව කතාව ඒකත් මෙතෙන්ට දානවා. මොකද්ද? ජීවීන්ගේ නව සෛල ඇති වෙන්නේ. නව සෛල ඇති වෙන්නේ මොනවාද? කලින් තිබුණු සෛල වලින්. ඔන්න ඔය කරුණු 3 ප්‍රධාන වශයෙන් සෛල වාදයේදී කියන කරුණු 3 විදිහට අපි සලකනවා. සියලු ජීවීන් සෑදී ඇත්තේ සෛල වලින්. එහිදී ඒක සෛලිකයෙන් ඉන්නවා බහුසෛලිකයෙන් ඉන්නවා. ඒක ලියන්නේ ඒ විදිහටම. ටිකක් වැඩි වුණාට කමක් නැහැ. ඒක අඩු කරන්න එපා. මාකින් පොයින්ට් එකට මේක බැලුවොත් එතකොට ඕගොල්ලන්ට ලකුණු හම්බෙන්නේ නැතු වෙනවා. සියලු ජීවීන් සෑදී ඇත්තේ සෛල වලින් කියලා විතරක් කිව්වොත්.
ඊට පස්සේ ජීවයේ ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලය. ආපහු නව සෛල ඇති වෙන්නේ කලින් තිබූ සෛල වලින්. ඔන්න ඔය කරුණු තුන නිරන්තරයෙන් විභාග වලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ගොඩක් ළමයි මොකද කරන්නේ අවසාන දැන් ප්‍රවේණීය හොඳට අධ්‍යයනය කරනවා. අනුකූල විද්‍යාව ඒවා කරුණු ඔක්කොම දන්නවා. හැබැයි සෛලවාදයේ තියෙන ප්‍රධාන කරුණු තුන අහනකොට විභාග කාලේ යනකොට මතක නැහැ. ඒක විකාරයක් ලියලා එනවා. ඒක ලකුණු නැහැ. ඉතින් ඒ හින්දා මේවා දැන් ඉඳලම හොඳට කරගෙන යන්න 2022 කට්ටිය හොඳට මේ ඔළුවට දාගන්න. එකපාරක් බැලුවට මදි. ආයෙ පාරක් මේ වීඩියෝ බලලා ඒවා තහවුරු කරගන්න. හරිනේ. විද්‍යාඥයන්ගේ පැත්තෙන් ඉතිහාසයේ පැත්තෙන් සෛලවාදයේ පැත්තෙන් ওই කරුණු ටික තමයි අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ වැදගත් කොටස මේ යටතේ ජීවීන්ගේ තියෙන සමස්ත ජීවීන් ගත්තාම ගොඩක් බෙදිලා යනවානේ. විශාල නේද? පැති කීපයකට බෙදිලා යනවා ජීවීන් කිව්වම. බැක්ටීරියාව ඉන්නවා, මේ දිලීර වර්ග ඉන්නවා, ඊට පස්සේ බහුසෛලික ශාක සතුන් වගේ කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ අතරත් විශාල විවිධත්වයක් තියෙනවා. ජීවීන් කියලා ගත්තායින් පස්සේ හරි ලෝකේ ඉන්න ජීවීන් කියලා අපි පොදුවේ ගත්තායින් පස්සේ මේගොල්ලන්ට අනන්‍ය වෙච්ච ජීවියෙක් නම් කොහේ හරි ඉන්නවා නම් ජීවියෙක් එයාට අනන්‍ය වෙච්ච ලක්ෂණ හතරක් ප්‍රධාන වශයෙන් අපි දකිනවා. හරිද? ජීවීන්ට හරි නැත්නම් අපිට මේක වෙන විදිහෙන් කියන්න පුළුවන්. අපි දැන් සෛල ගන්න කරන්නේ ජීවීන්ගේ සෛල. අපි ජීවීන් අදාළ ලක්ෂණ කලින් පළවෙනි පාඩමේ කතා කරනවානේ. ජීවියෙක් වෙන්න නම් එයා කොහොමද කියලා. මෙතෙන්දි කියන්නේ ජීවීන්ගේ සෛල ගැන. ජීවියෙකුගේ සෛලයක් කියන්න නම් සෛලයක් කියන්න නම් අපිට ඒ සෛලය තුල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ තියෙනවා හතරක්. පළවෙනි එක තමයි ප්ලාස්ම පටලයක් තිබීම. ප්ලාස්ම පටලය හරි. ජීවී සෛලයක් නම් ඒකේ අනිවාර්යයෙන්ම මොකක් තියෙනවද? ප්ලාස්ම පටලයක් තියෙනවා. ප්ලාස්ම පටලය ඔයගොල්ලෝ දන්නවා මොන වගේ බාධකයක් විදිහට ක්‍රියා කරනවද ඒක? වර්ණීය බාධකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ බාධකයක් විදිහට ක්‍රියා කරනවා කිව්වොත් වැරදි ඒක. ඒකට හේතුව බාධකයක් කිව්වොත් ඒකට ඇතුල් වෙන්න බෑනේ මොකටවත් නේද? පොලිස් මාර්ග බාධකයක් කියනවා. එතකොට ඒක බාධක දාන විදි තියෙනවා. සමහරක් වෙලාවට සම්පූර්ණයෙන්ම වහලා එහෙම බාධක දානවා. සමහරක් වෙලාවට එහෙම නෙමෙයි යන්න පුළුවන් සමහරක් ඒවට. ඒ වගේ මේකේ වර්ණීය කියලා කියන්නේ තෝරාගත් අණු වලට යන්න පුළුවන් සෛලය ඇතුළට. ඒකයි වර්ණීය බාධකයක් කියන්නේ. ප්ලාස්ම පටලයක් ඒ වගේ වර්ණීය බාධකයක් ලෙස ක්‍රියා කරනවා. ඊට පස්සේ ප්ලාස්ම පටලයෙන් ඇතුළත සයිටෝසොලයකින් සමන්විත වෙනවා. මොකද්ද සයිටෝසොලය? සයිටෝසොලය කියලා කියන්නේ අර තරලමය ස්වභාවයක් තියෙනවා. දැන් සෛලේ ප්ලාස්ම පටලය වට වෙලා ඇතුළත කොටස අපි කියනවා සයිටෝප්ලාස්මය. ඒකේ න්‍යෂ්ටිය සයිටෝසොලය සහ ඉන්ද්‍රියක තමයි තියෙන්නේ. ඒ ඇතුළේ මුළු කොටස තමයි අපි කියන්නේ සයිටෝප්ලාස්මය. සයිටෝසොලය කියලා කියන්නේ අර න්‍යෂ්ටිය ඉන්ද්‍රියක හැර තියෙන තරලමය අර්ධ ඝන ස්වභාවයේ ජෙලිමය ව්‍යුහය ජෙලිමය කොටසක් තියෙනවනේ. ඒකේ තමයි ගිලිලා තියෙන නැත්නම් පූරකයේ විදිහට ක්‍රියා කරන්නේ ඒක. හරියට නිකන් පුඩිමක මේ මුද්‍රප්පල වගේ තියෙනවා වගේ තමයි අරකේ අර ජලිමය ස්වභාවයේ ජෙලිමය මේ කොටසේ ඉන්ද්‍රියක ගැබ්බලා තියෙන්නේ. ඒ අනුව ඒ ජෙලිමය කොටසට තමයි අපි කියන්නේ සයිටෝසොලය කියලා. ඒතර සයිටෝසොලයක් තියෙනවා හැම සෛලයකම. ඒ සයිටෝසොලය ගත්තාම ඒක අර්ධ තරලමය කියලා මම කිව්වා. තරලමය කියන්න බෑ අර්ධ තරලමය. නැත්නම් අර්ධ ඝන කියන්නත් පුළුවන්. හරි. සයිටෝසොලයක් තියෙන්නේ ඒකේ මොනවා වෙලා තියෙනවද ඉන්ද්‍රියක? ඉන්ද්‍රියක අවලම්බන වී පවතී. සයිටෝසොලයක් තියෙනවා ඒක අර්ධ තරලමයයි ඉන්ද්‍රියක එකේ අවලම්බන වෙලා තියෙනවා. ඊළඟ ලක්ෂණය තමයි ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස DNA පවතී. ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස හැම සෛලයකම සෛලයක් නම් ඒක අනිවාර්යයෙන්ම ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස මොනවද තියෙන්නේ? DNA. ඒ සෛලේ ප්‍රාග්න්‍යෂ්ටික වෙන්න පුළුවන්, සුනෂ්ටික වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇස්ටියක් තියෙන එකක් වෙන්න පුළුවන්. නැත්නම් බැක්ටීරියාවක් වගේ ප්‍රාථමික නැත්නම් මේ මූලික අවධියේ සෛලයක් වෙන්න පුළුවන්. හැබැයි කොහොම වෙතත් ප්‍රවේණික ද්‍රව්‍යයගේ පරම්පරාවට ජාන සම්ප්‍රේෂණය කරන්නේ DNA වලින් වෙන්නම ඕනේ අනිවාර්යයෙන්. අවසාන එක තමයි රයිබෝසෝම්.
රයිබෝසෝම පැවතීම. දැන් සෛලවල තියෙන ප්‍රධාන ලක්ෂණ ටික තමයි මේ ලක්ෂණ ටික. එකක් පළවෙනි එක වර්ණීය බාධකයන් ලෙස ක්‍රියා කරන ප්ලාස්ම පටලයක් පැවතීම. දෙවෙනි එක සෛලය තුල නැත්නම් ප්ලාස්ම පටලය ඇතුළත තියෙන අර්ධතරලමය ජෙලිමය ස්වභාවයේ තියෙන සයිටෝසොලයක් පැවතීම. එහි මොනවද වෙලා තියෙනවද? ඉන්ද්‍රියක අවලම්බනය වෙලා තියෙනවා. හරියට කුඩිමක අර මොද්දක් වලම වගේ තියෙනවා වගේ. ඊට පස්සේ සෑම සෛලයකම ප්‍රවේණි ද්‍රව්‍යයක විදිහට ක්‍රියා කරන්නේ DNA. සෑම සෛලයකම ඊට පස්සේ රයිබෝසෝම තියෙනවා. එහෙනම් මෙන්න මේ කරුණු හතරක් ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ. ඕගොල්ලන්ට ව්‍යුහගත එකේ කෙලින්ම අහන්න පුළුවන් සෛලයකට පැවතිය හැකි මේ නේද ගුණාංග නැත්නම් ලක්ෂණ. ලාක්ෂණික ලක්ෂණ මොනවද කියලා ලෝකේ ඕනෙම සෛලයකට මේ ටික පොදුයි. හරි. ප්ලාස්ම පටලයන් ඒ කියන්නේ ප්ලාස්ම පටලයන් නැති සෛලයක් තියෙන්න බෑ. එහෙම ඒව නැහැ. අනිවාර්යයෙන්ම ඒක ප්ලාස්ම පටලයක් තියෙන්න ඕනේ. රයිබෝසෝම නැති සෛලයක් තියෙන්න බෑ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හොඳයි. එහෙනම් ඒ කරුණු ටිකෙන් පස්සේ ඊළඟට අපි ජීවීන් ගැන විශේෂයෙන් සූනස්ටික සහ ප්‍රාග්නස්ටික ජීවීන් ගැන පොඩි විස්තර ටිකක් සංසන්දනයක් වශයෙන්දි කරනවා. සූනස්ටිකයි කියන්නේ න්‍යෂ්ටිය සංවිධානය වෙලා තියෙනවා. ප්‍රාග්නස්ටිකයි කියලා කියන්නේ එහෙම නැහැ කියන එකනේ. අපි බලමු මේ සංසන්දනය කොහොමද කියන්නේ. සංසන්දනයක් අපි කරනවා ප්‍රාග්නස්ටික සහ සූනස්ටික කියන ජීවීන් වර්ග දෙක අතර. ප්‍රාග්නස්ටිකයි කියලා කියන්නේ දල අදහස මොකක්ද ඒකේ? එයාලගේ න්‍යෂ්ටි නැත්නම් ප්‍රවේණික ද්‍රව්‍ය දැන් බැක්ටීරියා සෛලයක් වගේ අඳිනවා මම මෙතන. ඒකට බලන්න එයාලගේ ප්‍රවේණික ද්‍රව්‍ය මෙහෙම තියෙනවා. ඒවා නිකන් ඔහෙ තියෙනවා. ආවරණයක් වෙලා නැහැ. හැබැයි සූනස්ටිකෙන්ගේ සෛලයක් ගත්තාම මේ විදිහට එයාලගේ ප්‍රවේණික ද්‍රව්‍ය තියෙනවා නම් ඒවා මොකකින් ආවරණය වෙලා තියෙන්නේ? න්‍යෂ්ටි. මේ මම ඇතුලේ රවුමක් වගේ අඳින්නේ න්‍යෂ්ටි. මේ තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය එයාලා ආවරණය වෙලා තියෙනවා න්‍යෂ්ටි. මෙයාලගේ එහෙම ආවරණයක් නැහැ. සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නැහැ. එහෙනම් මේ සෛල සංවිධානය අනුව තමයි ජීවීන් අපි බෙදන්නේ ප්‍රාග්නස්ටික සහ සූනස්ටික කියලා. ඒතර මේකේ අපි වගුවකට වගේ මේ ලක්ෂණ ටික වෙන්වෙන්ව කොහොමද ඒගොල්ලන්ගේ වෙනස කියලා දැනගත්තාම වඩා හොඳයි පාඩම් කරන්නත් පහසුයි. අනික ඒ වගේ මතකයක් තමයි ඕගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ. හරි. මේ දෙකේ ලොකුවට රචනා ප්‍රාග්නස්ටිකෙන් සූනස්ටිකෙන් අතර වෙනස්කම් ලියන්න කියලා වගේ රචනා ප්‍රශ්නයක් බොහෝ විට එන්නේ නැති වෙයි. එතෙන්ට උනත් අපි දැස් වෙලා ඉමු. ඒක ජීවීන් විදිහට. මෙතන ඉන්නේ ජීවි. මම ඒක කෙටියෙන් ලියලා තියෙන්නේ මම විස්තර කරද්දී ඔයගොල්ලෝ තව පැහැදිලි කරගන්න මේක එක්කම ඔයගොල්ලෝ නෝට් එකක් හදා ගන්නවා නම් අන්න වඩා හොඳයි. ඔයගොල්ලන්ට හොඳට ඒක මතක හිටිනවා ඊට පස්සේ. ජීවීන් විදිහට අපි ගන්නවා ප්‍රාග්නස්ටිකෙන්ට බැක්ටීරියාවෝ සහ ආකි බැක්ටීරියාවෝ. ඒ දෙකොල්ලම ප්‍රාග්නස්ටික කට්ටිය වෙනවා. සූනස්ටිකෙන්ගේ ජීවීන් විදිහට අපිට උදාහරණ දෙන්න පුළුවන් කවුද? දිලීර, ඊට පස්සේ ප්‍රොටසෝවා කට්ටිය ප්‍රොටිස්ටාවන්, ආපහු ශාක, සතුන්, ඒ ඔක්කොම සූනස්ටික පැත්තට යනවා. උදාහරණ විදිහට අපිට කතා කරන්න පුළුවන්. ජීවී පැත්ත ජීවීන් කවුද කියන එක දැනගත්තා. ඊට පස්සේ සෛල ප්‍රමාණය ගත්තාම සාමාන්‍යයෙන් ප්‍රාග්නස්ටිකෙන්ගේ මයික්‍රෝමීටර සයිස්නේ. සෛල ගත්තාම උනා තනි සෛලයක උනත් මයික්‍රෝමීටර එකේ දාලා තියෙනවා 1.5. නිකන් ඒ දැන් වගුවකට දාගෙන මේක නිතර පේන්න ඕගොල්ලන්ට එක්කෝ නිතර බලන්න නැත්නම් පේන තැන කරවල තියන්න. එතකොට ඔය ටිකක් හුරු වෙනවනේ. ඊට පස්සේ 1.5 මයික්‍රෝමීටර. ඊට පස්සේ මෙයාලා අගි ගත්තාම සෛලයක් 10ක් 100ක් මයික්‍රෝමීටර ප්‍රමාණයක් විදිහට අපි දාන්නේ ජීවීන් කියන මේ සෛලවල ප්‍රමාණය මේ. සෛලයක ප්‍රමාණය ගත්තාම මෙයාලගේ පොඩි ප්‍රමාණයක් වෙනවා ප්‍රාග්නස්ටිකෙන් සාපේක්ෂව සූනස්ටිකෙන් විශාලයි. ආකාරය කියන්නේ ඒක සෛලික බහුසෛලික බව. මේගොල්ලෝ බොහෝ විට ඒක සෛලිකයි. මේගොල්ලෝ ඒක සෛලික හෝ බහුසෛලික ආකාරය ඉන්නවා. දිලීර ගත්තාම, ශාක ගත්තාම, සතුන් ගත්තාම මේගොල්ලෝ බහුසෛලිකයි අනිවාර්යෙන්. ප්‍රොටසෝවා කට්ටිය දිලීර වල සමහර අය ඒක සෛලික වෙනවා. ඊට පස්සේ පරිණාමික සම්භවය. අපි අවුරුදු බිලියන කීයකට කලින්ද ජීවී සම්භවය වුණා කියලා කියන්නේ? අවුරුදු බිලියන 3.5කට කලින්. මේගොල්ලෝ ඒ සූනස්ටිකෙන්ගේ සම්භවය කීයක් වගේද? 1.8 බිලියන years ago. ඒ කියන්නේ මුලින්ම ලෝකෙ ඇති වුණා කියන්නේ ප්‍රාග්නස්ටිකයෝනේ. ප්‍රාග්නස්ටිකයෙන් තමයි සූනස්ටිකය ඇති වුණා කියන්නේ. එහෙනම් මුලින්ම ඇති වෙච්ච කට්ටිය. එහෙනම් ජීවීන්ගේ ඇතිවීම සනිටුහන් කළේ ප්‍රාග්නස්ටිකයෝ. එහෙනම් අපිට ජීවීන්ගේ සම්භවයම ගන්න පුළුවන් ප්‍රාග්නස්ටිකයෙන්ගේ සම්භවයත් ඒක කියලා.
මුලින්ම ඇති වුණේ ප්‍රාග්නස්ටිකයෝනේ. ඊට පස්සේ විභාජනය සෛල විභාජනය ගත්තාන් පස්සේ ප්‍රාග්නස්ටිකයන්ගේ තියෙන සරල විභාජනය. හරි. සරල විභාජනය. සරල විභාජනය කියන්නේ මෙහෙම. يعني සෛලයක් කොහොම තියෙනවා. ඒකේ ප්‍රවේණික ද්‍රව්‍ය ටික තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ සෛලය ඇතුළෙම ප්‍රවේණික ද්‍රව්‍ය මුලින්ම ප්‍රතිවලිත වෙනවා. ඒ කියන්නේ DNA ප්‍රතිවලිත වෙලා මෙහෙම ගොඩවල් දෙකක් වගේ ගෑනවා. ඊට පස්සේ නිකම්ම මේ සෛලය මැද්දෙන් ආවාරයක් ඇති වෙලා ඔහොම ඒ සෛලයේ DNA මේ ඒ හැදිච්ච DNA කොටස් ටික සෛලෝප්ලාස්මයේ දෙපැත්තට යනවා. අවසානයේ ඒක සෛල දෙකක් බවට පත් වෙනවා. දැන් මේ වගේ ඉක්මනින් සරලව විභාජන වීමක් තමයි කාගේ තියෙන්නේද? ප්‍රාග්නස්ටිකයන්ගේ තියෙන්නේ. නමුත් සෝනස්ටිකයන් ගත්තාම එයාලගේ අනෝනන උනන වගේ සංකීර්ණ විභාජන ක්‍රම අපිට දකින්න පුළුවන් වෙනවා. අනෝනනය උනනය දෙකම. ඊට පස්සේ ප්‍රවේණික ද්‍රව්‍ය. එයාගේ තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය මොනවද? ප්‍රාග්නස්ටිකයන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය කොහොමද DNA කියලා අපි කලින් කිව්වා. අනිවාර්යෙන් සෛලයක් නම් ඒක ප්‍රවේණික ද්‍රව්‍ය DNA. හැබැයි DNA වල වෙනසක් තියෙනවා. ප්‍රාග්නස්ටිකයන්ගේ ඒවා අපි කියනවා වෘත්තාකාර. අර වෘත්තාකාර DNA තමයි යාළගේ තියෙන්නේ මෙහෙම. කොහොම DNA? චක්‍රීය DNA. DNA දාමය මේ DNA දාමය මේ තියෙන්නේ. ඒක චක්‍රීයයි. හරි. චක්‍රයක් වගේ. ඔව්. සෝනස්ටිකෙන් ගත්තාම අපි කියන්නේ රේඛීය DNA. එයාගේ තියෙන රේඛීය DNA කියන්නේ මෙහෙම. DNA දාමය රේඛීයයි. ඒක රවුම් වෙලා නැහැ. කියන්නේ රවුම් වෙලා යන චක්‍රීය ස්වභාවයක් නැහැ. හරි. ප්‍රවේණික ද්‍රව්‍ය ගැන ගත්තාම වෙන විශේෂයක් නැහැ. උදාහරණ වශයෙන් අපහු මෙයාගේ ප්‍රවේණික ද්‍රව්‍ය තියෙන්නේ කොහෙද කියලා කිව්වොත් මෙයාගේ නිකන් අපි කියනවා සෛලෝප්ලාස්ම එහෙම නැත්නම් නියුක්ලියොයිඩ්. ඒකට නමක් තියෙනවා. ප්‍රාග්නස්ටිකයන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය තියෙන ප්‍රදේශයට අපි කියනවා නියුක්ලියොයිඩ්. නියුක්ලියොයිඩ් විදියට තමයි ඒගොල්ලන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය තියෙන්නේ. මෙයාලගේ න්‍යෂ්ටිය තියෙනවා. සෝනස්ටිකයන් එක දන්නවනේ. මුලින්ම කිව්වේ ප්‍රාග්නස්ටික සෝනස්ටික වෙනස ගත්තාම. රයිබෝසෝම ඊළඟ ලක්ෂණය තමයි රයිබෝසෝම. රයිබෝසෝම ගත්තාම ප්‍රාග්නස්ටිකයන්ගේ 70S රයිබෝසෝම. ඒ රයිබෝසෝම නම් කරන හැටි. රයිබෝසෝම වර්ග දෙකක් තියෙනවා 70S 80S කියලා. ඒවා උපේකක තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. රයිබෝසෝමයක් ගත්තාම තනි ව්‍යුහයක් නෙමෙයි උපේකක දෙකකින් තමයි රයිබෝසෝමයක් හැදිලා තියෙන්නේ මේ වගේ. කුඩා උපේකකයක් තියෙනවා ඒකට විශාල උපේකකයක් තියෙනවා. ඒතර මේ ඒකක දෙකේ එකතු වීම අනුව ඒ ප්‍රමාණ අනුව වගේ තමයි මේ 70S 80S කියන වර්ග දෙකක් තියෙන්නේ. ඒතර මෙයාලගේ ප්‍රාග්නස්ටිකයන්ගේ තියෙන්නේ 70S පමණයි. සෝනස්ටිකයන්ගේ 80S තියෙනවා. පිට ඒ කියන්නේ සෛලයේ න්‍යෂ්ටියට සම්බන්ධ වෙලා තියෙන ඒවා සෛලෝප්ලාස්මේ නිකන් මේ නිදහසේ තියෙන රයිබෝසෝම. ඊට පස්සේ අන්තප්ලාස්මීය ජාලික අපි ඉන්ද්‍රිකා ගැන කතා කරද්දී කියනවා ඒවට සම්බන්ධ වෙලා තියෙන රයිබෝසෝම වගේ ඒවා 80S රයිබෝසෝම කියලා නම් කරනවා. ඒ වගේම එයාලගේ 70S රයිබෝසෝමක් තියෙනවා. ඒවා තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියා සහ හරිතලව ඇතුළේ. සෝනස්ටික සෛලවල මයිටොකොන්ඩ්‍රියා ඇතුළේ තියෙන රයිබෝසෝම 70S. හරි. හරිතලවයක් තියෙනවා නම් හරිතලව ඇතුළේ තියෙනවා 70S. හැබැයි පිට තියෙන අනිත් ඔක්කොම රයිබෝසෝම 80S වෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිකා ගැන කියද්දි ප්‍රාග්නස්ටිකයන්ගේ ඉන්ද්‍රිකා ටිකක් අඩුයි. ලොකුවට එයාලගේ ඉන්ද්‍රිකා අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඉන්ද්‍රිකා ගැන කිව්වම අපි කියනවා පටලමේ කියලා. හරි. පටලමේ ඉන්ද්‍රිකා නැහැ. එකක්වත් නැහැ. හරි. ප්‍රාග්නස්ටිකයන්ගේ පටලමේ ඉන්ද්‍රිකා නැහැ. සෝනස්ටිකයන්ගේ ඉන්ද්‍රිකා බොහෝ වෙලාවට පටල වලින් වට වෙලා තියෙනවා. පටලමේ ඉන්ද්‍රිකා හරි. තියෙනවා සමහර ඒවා පටලමේ විතර නෙමෙයි ද්විපටලමේවත් තියෙනවා. ඒ කියන්නේ පටල දෙකකින් වට වෙලා. දැන් හරිතරවයක් වගේ ගත්තාම අපි පටල දෙකක් තියෙනවා කියලා කියනවා. හරි. කොහොමද? පටල එකක් නෙමෙයි දෙකක්ම තියෙනවා සමහර ඉන්ද්‍රිකාවල. ඒ ලක්ෂණ ටික හරියෙන් දැන් අපි මෙතන කතා කරා ලක්ෂණ 8ක්. ඔය ලක්ෂණ 8 පොඩ්ඩක් ඕගොල්ලෝ හොඳට ලිස්ට් එකක් හදාගෙන ඒක මෙනෙහි කරන්න අපෝ. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂණ ටිකයි ප්‍රාග්නස්ටික සෝනස්ටික කියලා විතරක් වගුව හදාගන්න මේ කරුණු නොදා. පොතේ මේ කරුණු ටික තියෙනවනේ. මේ කරුණු ටික ඕගොල්ලන්ට මතක් කරගන්න පුළුවන්ද කියලා මේ එක එකකට අදාළව බලන්න ඊට පස්සේ. ඒ හැකියාව ඕගොල්ලෝ හදාගත්තොත් බයෝ වල සෑහෙන ඉදිරියට යන්න පුළුවන්.
ඊට පස්සේ මම උඩ ටික මකලා ඉතුරු ඒවා ටික ලියාගෙන යනවා. හරි. මේ ටික ඔයගොල්ලෝ දැන් නෝට් එකක් හදා ගන්නවා නම් උඩ ඒවා ලියා ගන්න තියෙන්නේ. ඊළඟට අපිට තියෙන ලක්ෂණය ඉන්ද්‍රියක වලින් පස්සේ සෛල බිත්තිය. ඒ ඔබ කියාගෙන මම මෙතෙන්දි මොනේද? සෛල බිත්තිය. දෙගොල්ලන්ටම සෛල බිත්තියක් තියෙනවා ප්‍රාග්නස්ටික සූනස්ටික. ප්‍රාග්නස්ටිකෙන්ගේ සෛල බිත්තිය ගත්තාම ඒක හැදිලා තියෙනවා කියනවා අපි පෙප්ටිඩෝග්ලයිකන්. පෙප්ටිඩෝග්ලයිකන්. මම එක තැනක සඳහන් කරා මට මතක විදියට දෙවෙනි ප්‍රධාන කාබනික සංයෝග කියද්දී මේක පොලිසැකරයිඩ් මේ සංයෝගය පෙප්ටිඩෝග්ලයිකන්. පෙප්ටිඩෝග්ලයිකන් තියෙන බැක්ටීරියා වල හැබැයි ප්‍රාග්නස්ටිකෙන් අපි උදාහරණ ගන්න දුන්නා බැක්ටීරියා ආකිබැක්ටීරියා කියලා. ආකිබැක්ටීරියාවන්ගේ තියෙන්නේ ප්‍රෝටීන හා පොලිසැකරයිඩ්. මොනවද? ප්‍රෝටීන ප්ලස් පොලිසැකරයිඩ්. මේක ආවේද? ආකිබැක්ටීරියාවන්ගේ. පැහැදිලිනේ? සෛල බිත්තිය ගැන කියන්නයි යන්නේ. සෛල බිත්තිය බැක්ටීරියාවන්ගේ හැදිලා තියෙන ප්‍රාග්නස්ටිකෙන්ගේ පැත්තේ ගත්තාම බැක්ටීරියාවගේ පෙප්ටිඩෝග්ලයිකන් වලිනුත් ආකිබැක්ටීරියාවන්ගේ ප්‍රෝටීන පොලිසැකරයිඩ් වලිනුත් හැදිලා තියෙනවා. ඊට පස්සේ එනවා සූනස්ටිකෙන්ගේ පැත්තට. සූනස්ටිකෙන්ගේ පැත්තේ ගත්තාම ශාකවලනේ තියෙන සෛල බිත්තිය. මේ ශාකවල සෛල බිත්තිය හැදිලා තියෙනවා සෙලියුලෝස්. ආපහු දිලීර වල සෛල බිත්තියක් තියෙනවා. අපි තුන්වෙනි පාඩමේ ඒවා අපිට විස්තරතුව කතා කරන්න වෙනවා. දිලීර වල සෛල බිත්තිය හැදිලා තියෙනවා කියනවා කයිටින් වලින්. මේවා දන්නවද? කයිටින් මතකයි නේද? ප්‍රධාන කාබනික සංයෝග වල අපිට හම්බුනේ පොලිසැකරයිඩ් යටතේ කයිටින් එකේ ඒකාංග ව්‍යුහය මොකද්ද? ග්ලූකෝසෙමයින් මතකද? සත්වයින්ට මොකද වෙන්නේ? සත්වයින්ට සෛල බිත්තියක් නැහැ. එයම සෛල බිත්තිය ගැන ඔන්න කරුණු ටික ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. හොඳ ශක්තිමත් සෛල බිත්තියක් මෙයාලට සාපේක්ෂව මෙයාලට තියෙනවා. මෙයාලගේ ඉතල ශක්තිමත් එකක් නෙමෙයි. නම්‍යශීලී සුනම්‍ය සෛල බිත්තියක් තියෙන්නේ. සාපේක්ෂව තුනී සෛල බිත්තියක්. ඒක ඇදලා තියෙන පෙප්ටිඩෝග්ලයිකන් හෝ ප්‍රෝටීන පොලිසැකරයිඩ් වලින්, ශාකවල සෙලියුලෝස් වලින්, දිලීර වල කයිටින් වලින්. ඔය විදිහට සෛල බිත්තිය වෙනස් කරනවා. ඊළඟ ලක්ෂණය වෙනවා අපිට කශිකා. මේ ටික මොකක්ද? කශිකා කොහොමද මේගොල්ලන්ගේ තියෙන්නේ? දෙගොල්ලන්ගේම හරි. එතකොට කශිකා ගත්තම ප්‍රාග්නස්ටිකෙන්ගේ කශිකා සරල කශිකා තියෙන්නේ. හරි. සරලයි. සංකීර්ණ ව්‍යුහ නැහැ. සරල කශිකා තියෙන්නේ. ඒතර අපි කියනවා සුද්ධනාලිකා නැහැ කියලා. හරි. අරගොල්ලන්ගේ සුද්ධනාලිකා තියෙනවා. ශූන්‍යස්ටිකෙන්ගේ කශිකාවල සංකීර්ණ ව්‍යුහ දරනවා. ඒ වගේම මොනවද? සංකීර්ණ වෙලා තියෙන මොනවයින්ද? ශුද්ධ නාලිකා වලින්. මේවා ටිකක් අර 2022 කට්ටියට අලුතින්ම මේ පාඩම බලන අයට ටිකක් අවුල් ඇති. ඔය කියපු වචන ගොඩක් ඒවා. හරි මයිටොකොන්ඩ්‍රියාත් අවුල් ඇති සමහර අයට. මොකද ඔලෙවල් කරලා ගොඩක් කල්නේ දැන් නේද? ඒතකොට මේ ශුද්ධ නාලිකා කිව්වම තව අවුල් ඇති. හැබැයි ඒවා ඔක්කොම අපි පැහැදිලිව ඉස්සරහදී කතා කරනවා. දැනට නිකන් අර වෙනස්කම් ටික කියා ගන්න මෙතෙන්දී අවශ්‍ය නිසා ඒක ලිස්ට් එකක් විදිහට කියනවා. එතකොට අර ටික කරයින් පස්සේ ඊළඟ වීඩියෝ එකේ අපි යන්නේ ඒ ව්‍යුහ වලට සෛලී ඉන්ද්‍රියකා ගැන. ඒකේ හොඳට ඒක පැහැදිලි වෙනවා. ඊට පස්සේ ආපහු මේ නෝට් එක බලනකොට කිසිම ගැටලුවක් නැතුව ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. ඒතර මේගොල්ලන්ගේ කශිකා කියන්නේ මෙහෙමනේ. සංචරණ ව්‍යුහයක්නේ. දැන් බැක්ටීරියා සෛලය ගත්තොත් මෙහෙම යාගේ නැට්ටක් වගේ තියෙනවා. ඒක තමයි කශිකාව කියලා කියන්නේ. ඒතර මෙයාලගේ සරල කශිකාවක් තියෙන එක ප්‍රෝටීන් වලින් ගොඩක් වෙලාවට සමානිතයි. කාගේද ප්‍රාග්නස්ටිකෙන්ගේ කශිකාවක් තිබුණොත්. හැමෝටම කශිකා තියෙනවා කියන්න බෑ. හරි. අරගොල්ලන්ගේ ගත්තාම ශුද්ධ නාලිකා ව්‍යුහයක් තියෙනවා. ඒකට අපි කියනවා 9-2 ව්‍යුහය කියලා. කියන්නේ ව්‍යුහය 9-2 ව්‍යුහය කියලා නම් කරනවා. හරි. ඒවා ගණන් ගන්න එපා වැඩි. අපි ඉස්සරහට ඒවා මොනවද කියලා පැහැදිලිව කතා කරනවා ඔක්කොම. හරි. මෙයාලගේ සරලයි සංකීර්ණයි කියන දෙක පොඩ්ඩක් දැනගන්න ඕනේ. කශිකාවලට අදාළව ගත්තාම. ඊළඟ ලක්ෂණය වෙනවා තව ලක්ෂණ 3ක් අපිට තියෙනවා ශ්වසනය. කියන්නේ මෙයාලා ශ්වසනය කරන්නේ කොහොමද? वर्ग දෙකම. ඒ ලක්ෂණ තුනම මම ලියලා ඉන්නවා. ප්‍රභා සංශ්ලේෂණය හා නයිට්‍රජන් තිර කිරීම. ප්‍රභා සංශ්ලේෂණය අපහු නයිට්‍රජන් N2 තිර කිරීම. ඒ කියන්නේ මේ තුන ගත්තාම මේවා නිකන් ක්‍රියාවලිය වලට සමානයි නේද? දැන් මේ දක්වා අපි කතා කරේ සෛලයේ තියෙන ව්‍යුහ වගේනේ. මේවා නිකන් ක්‍රියාවලිය වගේ. ක්‍රියාවලිය වගේ නෙමෙයි ක්‍රියාවලිය තමයි.
ශ්වසනය ගත්තයින් පස්සේ මෙයාලා ප්‍රධාන වශයෙන් කරන්නේ ස්වායු නිර්වායු දෙකම කරනවා. ස්වායු ශ්වසනය කියන්නේ ඔක්සිජන් භාවිතා කරලා කරන ශ්වසනය, නිර්වායු කියන්නේ ඔක්සිජන් භාවිතා නොකර කරන ශ්වසනය. එතන මේගොල්ලෝ ස්වායු ශ්වසනය කරනවා නම් මීසෝසෝම කියලා විශේෂ ප්ලාස්ම පටලයක හැදිච්ච විවිධයක් තියෙනවා. ඒක මේ වගේ. හරි. මම මෙතන දානවා මේ රූප සටහන වගේ අඳිනේවට අඳගන්න. මේ බැක්ටීරියා සෛලයක් තියෙනවා නම් මෙයාගේ බාහිරින් තියෙන්නේ මේ සෛල බිත්තිය කියලා හිතුවා. මෙන්න මේ වගේ අර පටලයෙන් ඇතුළට නිරා ගියපු ඔය වගේ ඒවා තියෙනවා. ඒවා තමයි අපි කියන්නේ මීසෝසෝම කියලා. ඔව්. මේ බැක්ටීරියාවේ මීසෝසෝම දෙකක් තියෙනවා. ඒතකොට එයාලගේ ශ්වසනයට දායක වෙන්නේ මේ මීසෝසෝම. සෛලීය ස්වායු ශ්වසනයට. මෙයාලගේ මයිටොකොන්ඩ්‍රියා තියෙනවනේ. මයිටොකොන්ඩ්‍රියා මගින් ස්වායු නිර්වායු කියන දෙකම. හරි. මෙයාලගේ ස්වායු නිර්වායු දෙකම සිද්ධ වෙනවා. මෙයාලගෙත් ඒක වෙනවා. හැබැයි ව්‍යුහය වෙනස්. හරි. අර වගේ අර මෙයාට තරම් මෙයා ස්වායු ශ්වසනයට අනුවර්තන නැහැ. නමුත් මීසෝසෝම වලින් තරමක් දුරට ශ්වසනය කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය ගත්තාම උනත් මෙයාලගේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ පටල මත. පටල ඒවා ගොඩක් සංකීර්ණ දේවල් නෙමෙයි නිකන් ප්ලාස්ම පටලයෙන් ඇති වෙච්ච පටලමය ව්‍යුහවල එයාලගේ ප්‍රභා වර්ණක. හරි පටලවල තියෙනවා ප්‍රභා වර්ණක. ඒ පටලමය ව්‍යුහ තුළ ඒ කියන්නේ මේකෙන් ඇති වෙච්ච පටලමය ව්‍යුහයක් තුළ ප්‍රභා වර්ණක තියෙනවා. එතන එයාගේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි සූනස්ටිකයන්ට එහෙම නෙමෙයි විශේෂිත වූ ව්‍යුහයක් තියෙනවා. ඒවට අපි කියනවා හරිත ලව. එයාලගේ හරිත ලව තුළ සිද්ධ වෙනවා ප්‍රභා සංශ්ලේෂණය. අවසානයේ නයිට්‍රජන් තිරකරන. නයිට්‍රජන් තිරකිරීම කියන එක යටතේ සමහරු නයිට්‍රජන් තිර කරනවා. මෙයාලගේ කවුරුවත් සූනස්ටිකයෝ නයිට්‍රජන් තිර කරන්නේ නැහැ. ඒ වගේ ලක්ෂණ ගොඩක් වැදගත් ඈ. මොකද සූනස්ටිකයෝ කිසිවිටකත් මේ නේද නයිට්‍රජන් තිර නොකරයි. ඒතර ගොඩක් ළමයි ඕක හරි කියලා ගන්න මේ වැරදි කියලා ගන්න පුළුවන්. මොකද මම කිව්වේ සූනස්ටිකෙන් කිසිවිටකත් නයිට්‍රජන් තිර නොකරයි. ඒක ගොඩක් ළමයි වැරදි කියලා ගන්න පුළුවන්. නෑ එකෙක් දෙන්නේ කරනවා ඇති කියලා. නෑ එකෙක් දෙන්නේක්වත් නෑ කවුරුවත් නයිට්‍රජන් තිර කරන්නේ නෑ සූනස්ටිකයෝ. ඒ වැඩේ බාර වෙලා තියෙන ලෝකේ ප්‍රාග්නස්ටිකයින්ට පමණයි. මේගොල්ලෝ කරන්නේ මොකද්ද? නයිට්‍රජන් වායුව ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ආකාර විදිහට පරිවර්තනය කරනවා. දැන් නෑවි ඕන තරම් තියෙන නයිට්‍රජන් වායුව නේද? 70 ගණක් තියෙනවා වායු ගෝලයේ නයිට්‍රජන් වායුව. ඕන තරම් තියෙන ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් වගේ නෙමෙයි. අපිට නයිට්‍රජන් ප්‍රයෝජන කරනවා නම් අපිට වාසි නේද? ගොඩක් තියෙනවනේ. නමුත් ඒක කියව නැහැ. නමුත් නයිට්‍රජන් සමහරක් වෙලාවට ඕනේ. ෂාක් වලට එම හැදෙන්න නයිට්‍රේට් ඔහම අයන වලින් ඕනේනේ. ඒ වෙද්දි කරන්නේ මේ ප්‍රාග්නස්ටිකෝ නිසා එයාලට අන්නේ වාසිය හම්බ වෙනවා. නැත්නම් නයිට්‍රජන් ගන්න විදියකුත් නැතු වෙනවා. ඒ අනුව මේ ලක්ෂණ ප්‍රධාන වශයෙන් මෙතන ලක්ෂණ ගණනාවක් අපි කතා කරා දෙන්නට අදාළව. එතකොට මේ ලක්ෂණ ටික වගුවේ ඔයගොල්ලෝ වගුව පිළියෙල කරගන්නකොට අනිවාර්යෙන් ඒ විදිහට අර මේ පැත්ත ටික විතරක් දාලා ඊට පස්සේ මතක් කරගන්න අනිත් ටික පුළුවන් තරම් ඔළුවෙන් මතක් කරන්න උත්සාහ කරන්න. හරි. මේ වීඩියෝ එකේ අවසානයේ අපි කතා කරන හැම වීඩියෝ එකම වගේ මොනවද මේක අපි සාරාංශ කරේ කියලා මුලින්ම අන්වීක්ෂ ගැන කතා කරා. ඒතර අන්වීක්ෂ යටතේ ආලෝක අන්වීක්ෂය, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා ඒවැ මූලධර්ම මොනවද සහ වෙනස්කම්. ඒ දෙක අතර වෙනස්කම් මොනවද සහ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයත් අපිට වර්ග දෙකක් හම්බුණා. SEM සහ TEM. ඒවැ වෙනස්කම් මොනවද කියලා කතා කරා. ඊට පස්සේ ආලෝක අන්වීක්ෂය, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය අර වෙනස්කම් වගුවකට වගේ අපි ලිස්ට් කරගත්තා. එතනින් පස්සේ ආවා සෛල වාදයට. ඒකේ විද්‍යාඥයෝ කීප දෙනෙක්ගේ නම් මතක තියාගන්න අපිට සිද්ධ වුණා. ඒකෙදී සෛල වාදයේ තිබිච්ච ප්‍රධාන මූලික කරුණු තුනක් පැහැදිලි ඇති මතක ඇති ඔයගොල්ලන්ට කතා කරා විස්තර ඇතුව. අවසානයේ සෛලයක තියෙන්න ඕනේ ගුණාංග නැත්නම් සෛලයක පොදුවේ සමස්ත ජීව ලෝකයටම අදාළව සෛලයක් මේ ලක්ෂණ වලින් වෙන්න ඕනේ කියලා ලක්ෂණ හතරක් අපි කතා කරා. අවසානයේ මේ ප්‍රාග්නස්ටික හා සූනස්ටික කියන සංවිධාන සෛල සංවිධාන දෙකට අදාළව ඒ ජීවීන්ගේ දකින්න පුළුවන් විශේෂ ලක්ෂණ කීපයක් අරගෙන ඒවා සරලව මොකද්ද ඒගොල්ලන්ගේ වෙනස? කශිකා කිව්වාම මේ දෙගොල්ලන්ගේ කශිකා කොහොමද වෙනස් වෙන්නේ? සෛල බිත්තිය ඒගොල්ලන් කොහොමද වෙනස් වෙන්නේ කියන එක ඕගොල්ලෝ හදන්න ඕන ෂෝට් නෝට් එකක් ඒගොල්ලෝ පොතේ දීලා තියෙනවා.
ඒක ඔයගොල්ලෝ තවදුරටත් පොතේ තියෙන ඔක්කොම මම කිව්වේ ඒ විදිහටම ලියාගෙන පාඩම් කරනවට වඩා ඔයගොල්ලෝ අර ෂෝට් නෝට් එකෙන් තව උදව්වක් කරගන්න ඔයගොල්ලන්ට වෙනම කොලේක වගේ ලියාගෙන මේකේ හිස් මේවා හිස් එතකොට ඔයගොල්ලෝ හදාගන්න ෂෝට් නෝට් එකේ මේවා හිස් තියෙන්න ඕනේ. එහෙම තියාගෙන කශිකා කොහොමද කියලා මතක් කරගන්න. ඒ විදිහට කරාම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම හොඳ මතකයක්, තියුණු මතකයක් කියන එක හදාගන්න පුළුවන්. මොකද මේ වගුව වගේ තැනකින් නිරන්තරයෙන් හොඳ MCQ ටිකක් හැදෙන්න පුළුවන්. අපි පේපර්ස් වල ඒවා සාකච්ඡා කරනවා. හොඳයි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඊළඟට අපිට යන්න තියෙන්නේ ශෛලීය ඉන්ද්‍රියකා පිළිබඳව ඊළඟ වීඩියෝ එක. නෑ ඒකේ හම්බ වෙනකන් මොකටම ආයිපෝ. We'll go through the wastelands, through the highways, and on we'll go. Finding life along the way, melodies we haven't played. No,